සෞම්‍ය වූ සන්ධ්‍යාවක ආරම්භයේ ජීවිතයේ නොනිමි ගමන නිමා කරන්නට මඟ කියා දෙන දහම් අවවාදය ඔබට ලං කරන සෙනසුරාදා සිඩ්නි තසපුව ආරම්භ කරන්නටයි අදත් අපි බොහෝම ගෞරවයෙන් සූදානම් වෙන්නේ. ධර්ම ගෞරවයේ හිතේ තියෙන හැමදෙනාම මේ හෝරාව ඉනික්බිති එළඹෙන ධර්ම සාකච්ඡාමය හෝරාව සැබවින්ම ජීවිතේ වාසනාවන්ත දෙහෝරාවක් ලෙසින් සලකනවා. ඊට හේතුව Tamanට වැරදි හදා ගන්නට එක පැත්තකින් Tamanගේ ජීවිතයේ වැරදුණු තැන් නිවැරදි කර ගන්නට ධර්මයත් සමග මුසුකොට ධර්ම මාර්ගයේ හැසිරෙන්නට මේ දේශනාව මේ සාකච්ඡාව සිඩ්නි තසපුව ඉවහල් වන නිසා අදත් ඒ උතුම් වූ ධර්මයේ අහන්නට ප්‍රිය හැමදෙනාම එකට එකතු වෙලා සිටින මොහොතක ඔබ සියලු දෙනා වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව සෙනසුරාදා සිඩ්නි තසපුව වෙනුවෙන් ආරාධනා කළා. ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට සෙනසුරාදා සිඩ්නි තසපේ ගරු දේශකයන්න් වහන්සේට දීර්ඝ කාලයක් මුළුල්ලේ හිතට දහම් අවවාද බොහොම ලයාන්විත ස්වරයකින් බොහොම ගෞරවනීය ආකාරයකින් හිතට තදින් කාවැදෙන ආකාරයෙන් ලං කරන අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටයි අදත් අපි එලෙස ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කරන්නට යෙදුනේ. උන්වහන්සේ මේ කොවිඩ් වසංගතය නිසා නැත්නම් කොවිඩ් 19 රෝගී තත්වය නිසා බාහිරව පැවැත්වෙන දේශනා తాවකාලිකව නතර කරලා ඒ කාලය තුල net මැදිරියට පැමිණ සජීවී ලෙසින් ඔබට සිඩ්නි තසපුව පසුගිය සති කිහිපය වගේම අදත් සමීප කරවමින් අනුශාසනා සිදු කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අද ඒ උතුම් වූ ධර්ම භාග්‍යය ඔබේ ජීවිතයට ලං කරන පින්නතුන් සිහිපත් කරන්නම් පානදුර දේවා කුශ්ලා දිනිති සහ දිනෙත් කියන ප්‍රනාන්දු පවුලේ පින්නතුන් තමයි සුපුරුදු විදිහටම දීර්ඝ කාලයක සිට සෙනසුරාදා සිඩ්නි තසපුවේ යාව ජීව සමාජිකත්වයක්සේ කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දිනාගේම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද දායකත්වයේ පින්වත් ප්‍රනාන්දු පවුලේ පානදුරේ පදිංචි දේවා කුස්ලා දිනිති දිනෙත් කියන පින්වත් ඇත්තන් විසින් තාම ධර්ම ගෞරවයෙන් එකතු වෙනවා. සදහැසිතින් අපි සත් ප්‍රාර්ථනා සියල්ලම සඵල වෙන්නට කියලා මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් වැස්ස ගැන දේශනයක් සිද්ධ කරන්න කියලා හිතුවේ. අද දවසල හරියට වහිනවා. පින්වත්නි, මේ වැස්සක විශේෂ ගුණාංග 5ක් අද අපි සාකච්ඡා කරනවා. දැන් ඔබට හිතේ ධර්ම දේශනාවක් කරද්දී මොකටද වැස්සක් ගැන කතා කරන්න කියලා. මේ වැස්සේ කතා කරන ගුණාංග 5ම මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයා තුල ඒහා සමාන උපමා කරගත්ත ගුණාංග 5කුත් මේ දේශනාවේ කෙරෙනවා. ඉතින් අර වැස්ස උපමාවටයි අරගන්නේ. හරිම අපූර්ව කරුණු 5ක්. ඔබට මා හිතනවා මේ දවස්වල මුළු ලංකාව පුරාම වර්ෂාව. ඒ නිසා අපි බලමු මේ වැස්සත් එක්ක අපිට පේන කියන මේ කාරණා අපේ ජීවිතවලටත් ගුණයක් විදිහට උපුට ගන්න, ගුණයක් විදිහට මතු කර ගන්න, උපද්ද ගන්න, වඩන්න පින්වත්නි මේ අනුශාසනාවෙන් අපිට ප්‍රයෝජනයක් ලැබේ. සෙනසුරාදා සිඩ්නි තසපුවේ විවිධ මාතෘකා අපි ඔබට කියා දෙන නිසා
ඔබ සමහරලාවට සුපුරුදු අහලා තියෙන සූත්‍ර දේශනාවලට අමතර නොයසෝ විවිධ කරුණු කතා කරනවා. ඉතින් මම ඒ අතර විශේෂයෙන් මිලිඳු රාජ ප්‍රශ්නය ඔස්සේ දේශන සිද්ධ කරා. ඔබ දන්නවා මට එහි වටිනාකම දැනුනේ බොහෝ තරුණ ළමයි, සමහර තරුණ පුතාලා පවා අපිට අන්තර්ජාලය ඔස්සේ යොමු කරපු මේ ප්‍රශ්න තියෙනවා. සමහර තරුණ දූලා ගොඩාක් උනන්දුවෙන් මේ තරුණ ළමයි ස්වාමීන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්නේ කොහොමද හොයාගන්නේ? මිලිඳු රජතුමා ගැන නාගසේන මහරහතන් වහන්සේගේ මේ සාකච්ඡා ත්‍රිපිටකයේ කොහේ හරිද තියෙන්නේ? කොහෙද මේවා ඇතුළත් වෙලා තියෙන්නේ? මේ වගේ විවිධ ප්‍රශ්න අපෙන් අහනවා, කියවන්න කැමැත්තක් ඇති වෙලා. ඉතින් ඇත්තටම පුදුම රසවත්. මට මතකයි මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ සහ මම එකට එකතු වෙච්ච සාකච්ඡාවක් මාතලේ පැත්තේ එක්තරා පිරිවෙනක මීට මාස 2කට විතර උඩදී සිද්ධ කරපු අවස්ථාවකදී එතනදී අපි කතා කරපු මාතෘකාවට අදාළ කොටසක් මම මිලිඳු රාජ ප්‍රශ්නය ඔස්සේ ලස්සන උපමාවක් අරගෙන එතන විස්තර කරනකොට බද්දේ ස්වාමීන් වහන්සේත් ඒ වෙලාවේ එතන හිටපු ශ්‍රාවකයන් දහස් ගාණක් දෙනාට ඒ මොහොතේ මතක් කරා මම කාලෙකට උඩදී මිලිඳු රාජ ප්‍රශ්න කියෙව්වේ මට දැන් ආපහු කියවන්න ආස හිතුණා කියලා ගෞතම හාමුදුරුවෝ කියපු මේ උපමාව ඇහුණාට පස්සේ. ඒ වගේ ඇහිච්ච ගමන් කියවන්න ආස හිතෙනවා මිලිඳු රජතුමත් එක්ක නාගසේන මහරහතන් වහන්සේගේ සිද්ධ වෙච්ච මේ අපූර්ව සාකච්ඡාව. මොකද හරි තර්කානුකූල ප්‍රශ්න සමහරලාට නාගසේන මහරහතන් වහන්සේට යොමු කරනවා මේ රජුරෝ. ඒවට මේ හිතා ගන්න බැරි ලස්සන උපමා එක්ක උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් අපි බොහෝ දේශන මේ කාලය තුල ඔබට කියලා දුන්නා. අදත් එහිම එක කොටසක් මේ වැස්සත් එක්ක අංග 5ක් අරගෙන කතා කරන ප්‍රශ්නය මේ වෙලාවේ පින්වත්නි අපි අවධානයට ගන්නෙ. අපේ ජීවිතයේ මේ ස්වභාව ධර්මය තුල පේන හැෙන දකින දේවල් එක්ක අපිට බුදුරජාණන් වහන්සේම දුන්න උපමා තියෙනවා. සමහරලාට උන්වහන්සේ කටුවකින් තමන්ගේ ශරීරය වහගෙන ඔලු හිසයි අත් දෙකයි කකුල් දෙකයි වහගන්න ඉබ්බව උපමා කරලා සංඝයාට කියනවා මේ වගේ ඉන්න කියලා. සමහරලාට උන්වහන්සේ තව ඇතැම් විට දැන් මෙහෙම මට මතකයි කුටියට ඇතුළ වෙනකොට භික්ෂුවක් හිතන්න කියනවා සර්පෙක් ගුලකට රිංගනවා වගේ කියලා. ඒ කියන්නේ ගුලකට ගොදුරක් හොයාගන්න රිංගන සර්පයා කියලා එතන කියන්නේ නිකන් සර්පෙක් නෙමෙයි ගොදුරක් හොයාගන්න ගුලකට රිංගන සර්පයා. එතකොට මේ සර්පයා අර ගුලට ගියේ ගොදුර ගන්න. ඒ ගොදුර ගත්තට පස්සේ ආයේ ඒකේ පදිංචි වෙන්න කල්පනා කරන්නේ ගොදුරත් අරන් ආපහු යනවා තමන්ගේ වැඩේ කරගෙන. ඉතින් භික්ෂුවට කුටියට යනකොට හිතන්න කියනවා ආන් ඒ වගේ. ඒ කියන්නේ සමත විදර්ශනා කියන ගොදුර ගන්න තමයි මම මේ කුටියට ගියේ. ඉතින් කුටියට ගියපු කාරණාව කරගත්ත කුටිය මේ සදාකාලික තමන්ගේ කරගන්න හිතන්නේ නැහැ. ඉතින් අද වෙලා තියෙන අපිට සදාකාලික විහාරස්ථානයක් සදාකාලික කියන්නේ නිත්‍ය නේවාසික විහාරස්ථාන, නිත්‍ය නේවාසික කුටි, නිත්‍ය නේවාසික දායකයෝ, නිත්‍ය නේවාසික ගොදුරුගම් මේ වගේ මේ නිත්‍ය නේවාසික වෙලා හරි ප්‍රශ්න. මේ කාලේ සංචාරේ වඩින භික්ෂූන්ට තිබුණේ තමන්ගේ ආවතන එකම කාර්ය උනේ තමන්ගේ හිත දියුණු කරගන්න වැඩපිළිවෙල. ඒ නිසා පින්වත්නි අපේ ඒ සම්බන්ධ කරුණුත් බොහෝ කතා වෙන අපූර්ව අනුශාසනයක් මේ නාගසේන මහරහතන් වහන්සේගේ අනුශාසනාව. වැස්සේ වටින කාරණා 5ක් තියෙනවා. වැස්සේ විශේෂ අංග 5ක් තියෙනවා කිව්වට පස්සේ රජුරු අහන ස්වාමීනි නාගසේනන් වහන්සේ මොනවද අංග 5? ඔන්න කියනවා මහරජතුමනි මේ වර්ෂාව හට ගන්නකොටම පරිසරයේ තියෙච්ච දූවිලි කුණු ටික ඔක්කොම සංසිඳවලා දානවා වැස්ස පටන් ගනිද්දිම. අර වැස්සට පෙර එන පොද වැස්සක් තියෙනවනේ පින්වත්නි. ඔය පොද වැස්සටම පුළුවන් මේ දූවිලි ඇවිස්සිච්ච කුණාටු ඇවිස්සිච්ච තැනකුණත ඔබ බලන්න පොඩි පොද වැස්සක් ඇති. අර දූවිලි ටික ඔක්කොම තමන්ට පුළුවන් පාලනය කරලා දාන්න. සංසිඳවලා දානවා.
අර ඇවිස්සිල්ල නැත්තරම නැති කරලා සංසිඳවනවා. මෙන්න මේක එක ලක්ෂණයක්. ඊට පස්සේ දෙවැනි ලක්ෂණය කියනවා වැස්සට තියෙන වර්ෂාව ඇදහැලෙනකොට නොයෙක් වර්ගවල තියෙන බීජ පැලවෙන්න ගන්නවා. වැස්සත් එක්ක බීජ පැලවෙන්න ගන්නවා. මෙන්න මේකත් වැස්සේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඊට පස්සේ මේ මහ පොළොව උණුසුම් වෙලා තියෙනවා නම් ඒ උණුසුම පින්වත්නි නිවල දානවායි කියනවා වර්ෂාව. කොච්චර පොළොව රත් වෙලා තිබ්බත් වැස්සකට පුළුවන් මේ රත් වෙච්ච පොළොව නිවන්න. ඊට පස්සේ තවත් විශේෂ අංගයක් තමයි ඍතු වලට එක එක කාලෙට වැස්ස එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? අර තනකොළ, ගස්වැල්, ඖෂධ තියෙන නොයෙකුත් මේ වනවදුළු විවිධ වෘක්ෂවලට පණක් දෙනවා. ඒවා ආරක්ෂා කරනවා කාලෙන් කාලෙට වැස්ස ඇවිල්ලා. ඔබ දන්නවා එක දිගටම වැස්ස වහින්න නැතුව හිටියොත් එහෙම ගස්වැල් වේලිලා ගිහිල්ලා කැලෑවල් වේලිලා යනවා. තනකොළ වේලිලා යනවා. එතකොට සමහරලාට මහා තන පිට්ටනි වුණත් වේලිලා යනවා. හැබැයි වැස්ස ගමන් ආපහු පන දාලා ඒවා ආරක්ෂා වෙනවා. ඉතින් මේ ගස් කොළන් ටික ආරක්ෂා කරන්න කාලෙන් කාලෙට මේ වැස්ස ඇවිල්ලා ඒ ගස්වැල් වලට පන දෙනවා වගේ. ඒක මේ වැස්සේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඊට පස්සේ පින්වත්නි ස්වාමීන් වහන්සේ කියනවා වර්ෂාව ඇදහැලනකොට ඔය පුංචි ඇලදොල, ගංගා, මේ පොකුණු, මහවිල්, වැව් මේ වගේවා ජල ධාරාවන්ගෙන් පිරීලා ඉතිරිලා යන්න පටන් ගන්නවා වැස්ස වහිනකොට. එතකොට මේ ලක්ෂණෙත් වැස්සේ තියෙන විශේෂ ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ පහම අපි නිකන් ආයෙ ඔබට මතක් කරන ලක්ෂණ පහ කුණු දූවිලි අර පරිසරයේ පුරාම විසිච්ච දූවිලි ආදී ඔක්කොම සංසිඳවලා දානවා. ඊට පස්සේ ඇත්තටම දෙවෙනි කාරණේ තමයි මේ මහ පොළොව උණුසුම් වෙලා තියෙනවා නම් ඒ උණුසුම නිවලා සිහිල් කරනවා මහ පොළොව. ඊට පස්සේ විවිධ බීජ වර්ග පැලවෙන්න පටන් ගන්නවා. තනකොළ, වෘක්ෂ, වනවැල්, වදුළු මේ මහ කැලෑවල් පිටින්ම ඔක්කොම ආරක්ෂා කරන්න කාලෙන් කාලට වැස්ස ඇවිල්ලා ඒවට පනක් දෙනවා. ඊට පස්සේ ඇලදොල, ගංගා මේ විවිධ වැව්, පොකුණු ආදී දේවල් වතුර පිරීලා ඉතිරිලා යනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ ටික පින්වත්නි අපිට අපේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් විදිහට අපූර්ව ගුණයන් විදිහට ස්වාමීන් වහන්සේ මෙතෙන්දී විග්‍රහ කරනවා. අපි දැන් බලමු මේ මොනවද කියලා. ඇත්තටම මේ ස්වභාව ධර්මයේ අපි දකින්න නැති මේ වගේ කාරණා එක්ක අපිට අපේ ජීවිතේ කොච්චර හිතන්න දේ තියෙනවද කියලා ඔබට දැනෙයි පින්වත්නි. මේ ස්වභාව ධර්මයේ පුරාම පාඩම් උගන්වනවා. හැම තැනකම සිද්ධ වෙන කොයි දේ තුලත් යම් පාඩමක් තියෙනවා. දැන් ඔබ හිතන්න කොහේ හරි පරිසරයක දූවිලි ඇවිස්සලා ඒ තියෙන තැනින් කාට හරි යන්නවත් කිසි ප්‍රියක් නැහැ. දූවිලි ඇවිසිච්ච පරිසරයක. එතකොට ඒ දූවිලි ඇවිසිච්ච තැනක සමහර වෙලාවට යන කෙනා යන්නේ S2ක් පියාගෙන. මොකද නහය විතරක් නෙමෙයි S2 වුණත් අර දූවිල්ලට පීඩාකාරී වෙනවා. දැක්කත් කිසි ලස්සනක් නැහැ. ඒ දූවිල ඇවිස්සිච්ච මිනිස්සු කැමති නැති ඒ පරිසරය සම්පූර්ණම සංසිඳවන්න පුංචි පොදවැස්සටත් පුළුවන් වගේ ස්වාමීන් වහන්සේ මෙතෙන්දි කියනවා මහරජාණෙනි නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරවන්ට අමතනවා මේ ප්‍රතිපත්ති යෙදෙන භික්ෂුවක් පිළිවෙතේ යෙදෙන භික්ෂුවක් ශ්‍රාවකයා තමා තුළම හටගන්න කෙලස් දූවිලි සංසිඳවන්න ඕනේ කියනවා. හරියට අර වර්ෂාව පරිසරයේ තියෙන දූවිලි සියල්ල සංසිඳවලා දානවා වගේ. දූවිලි වලට පාලියෙන් කියනවා පින්වත්නි රජස් කියලා වචනයක්. කෙලස් වලටත් කියනවා රජස් කියලා වචනයක්.
බලන්න මේ එකම නම මේ දෙකට පාවිච්චි කරනකොට එතන තියෙනවා විශේෂ සමානකම්. දූවිලි වලත් කෙලෙස් වලත් සමානම ලක්ෂණ තියෙනවා. ඇයි මොනවද? ඔබ දන්නවා දූවිල්ලක් ඕන මොහොතක ඇවිස්සෙනවා. කෙලෙසුත් ඕනම මොහොතක ඇවිස්සෙනවා. හැබැයි දූවිලි ඇවිස්සෙන ස්වභාවය තියෙන්න ඕනේ එතන. ඒ වගේ තමයි කෙලෙස් ඇවිස්සෙන්නත් කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයක් තියෙන්න ඕනේ. හොඳට බලන්න කාලයක් අවධානය යොමු කරන්න නැතුව පිරිසිදු නොකර හිටියොත් එහෙම එතන දූවිල්ලෙන් වැහෙන්න පටන් ගන්නවා. දැන් සමහරු ගෙවල් වහලා දාලා මාස ගාණක් කොහේ හරි ගිහිල්ලා ආවොත් එහෙම ඒගේ පාවිච්චි නොකර පැත්තකම ඔහේ තිබුණාට පස්සේ ඇවිල්ලා බලනකොට ගේ හැම තැනම දූවිලි. මොකද මේ කාලයක් තිස්සේ අතහැරලා දැම්මට පස්සේ දූවිලි ඇවිස්සෙන්න පටන් ගන්නවා. මේ හිතත් ඒ වගේ පින්වත්නි. හිත ධර්මයෙන් පුරුදු පුහුණු නොකර කාලයක් අතහරින කෙනා නිතර මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක් වුණත් කාලයක් තිස්සේ අතහැරලා දැම්මොත් මේ හිතේ දූවිලි එන්න පටන් ගන්නවා, කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්නවා. එතකොට මේ දූවිලි වලයි කෙලෙස් වලයි තියෙන තවත් ස්වභාවයක් තමයි දූවිලි ඕන වෙලාවක පිරිසිදු කරන්න බැරි නෑ. පිරිසිදු කරන්න පුළුවන්. කෙලෙසුත් ඒ වගේ පින්වත්නි. පිරිසිදු කරන්න පුළුවන්. එතකොට දූවිලි ඇවිස්සුනාට පස්සේ ඒක සංසිඳවන්න අර පොද වැස්සකට පුළුවන් වගේ කෙලෙස් සංසිඳවන්න හොඳම ක්‍රමය තමයි ආනාපාන සති භාවනාව. විතරක ඇවිස්සලා තියෙනකොට ඒ විතරක සංසිඳෝත හැකි පින්වත්නි ආනාපාන සති භාවනාවෙන්. ආනාපාන සතියක සිද්ධ වෙන්නේ මොකද්ද? බොහෝම නිහඬව තමන්ගේ හිතේ තියෙන විවිධ විසිරෙන සිතුවිලි වලින් මොහොතකට අවධානය බැහැරට අරගෙන ඒකාකාරී විදියට සිද්ධ වෙන ආස්වාසය ප්‍රාස්වාසය එක්ක හිත එහෙට මෙහෙට දුව තියෙන එක අරමුණකට එක්තෙන් කරනවා. ආස්වාසය ප්‍රාස්වාසය ආස්වාසය ප්‍රාස්වාසය මේක බලාගෙන ඉඳිල්ල. ඒ බලාගෙන ඉඳීම තුළ ඒ ආධ්‍යාත්මිකව මොකද වෙන්නේ? මහා සංසිඳිල්ලක් වෙන්න පටන් ගන්නවා. අර බලන් ඉඳීමෙන් ඒකාකාරී ස්වභාවික විතරක වෙනවා. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස. එතකොට මොන විදිහක කෙලෙස් ඇවිස්සලා තිබ්බත් ඒ ඇවිසිච්ච කෙලෙස් වලට හරියට නිකන් අර දෝවිලි සංසිඳනවා වගේ ලොකු සංසිඳීමක් එනවා. ඕක පින්වත්නි පළවෙනි ලක්ෂණේ. අපේ ප්‍රතිපත්තියේ දෙන ශ්‍රාවකයෝ විසිරීමක් ආපු ගමන් ලැජ්ජ වෙන්න ඕනේ. මේ හිත තදින් විසිරෙනකොට පින්වත්නි මහා පීඩාවක් එනවා. සමහරවිට බලන්න ඔබට නිින්ද යන්නේ විසිරෙනවා. ඒක හැටි. හැබැයි විසිරුණා කියලා දැනගන්නකොට අපි මොකද කරන්න ඕනේ? මේක සංසිඳවන්න උත්සාහ කරන්න ඕනේ. වැස්ස දූවිලි ඇවිස්සිච්ච විසිරිල්ලක් තියාගෙන වහින්නේ නැහනේ. වැස්ස කොහේ වැස්සත්, ලංකාවට වැස්සත්, ඉන්දියාවට වැස්සත්, ඩුබායි වලට වැස්සත්, කොහෙට වැස්සත්, ඇමරිකාවට වැස්සත් එයා යාගේ වැඩේ කරනවා. එයා ඉස්සෙල්ලාම අර ඇවිස්සිච්ච දූවිලි ටික යටපත් කරගෙන තමයි යාගේ වැඩ කරන්නේ. ඉතින් මේ වැස්සේ තියෙන ගුණේ අපේ ජීවිතේට අපි ගන්න ඕනේ. ඔබට දැනුනොත් එහෙම මේ විසිරීමේ පීඩනේ දැනුණ ගමන් පින්වත්නි ආනාපාන සතියට ප්‍රිය කරන්න. ආනාපාන සතිය ජීවිතේ නිදහසේ ඉන්නකොට S2 පියාගෙන නිකමට මං කියන්නේ පාන්දරට නැගිටලා එක පාටම අපහසුයි පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන්න. තමන් කැමතිම සූත්‍රයක්. සමහරට ඔබ කැමති කරණිමෙත්ත සූත්‍රය වෙන්න පුළුවන්. ඔබ කැමති සූත්‍රයක් සජ්ජායනා කරලා දැන් ආරණ්‍ය වල ගොඩක් වෙලාට ස්වාමීන් වහන්සේලා සතර කමඨහන් සජ්ජායනා කරනවා. එහෙම කැමති සජ්ජායනයක් නිදහසේ කරලා අර නිහඬ පරිසරය තුළ ඔබේ සජ්ජායනයේ හඬ හොඳට ශබ්ද නගලා ඔබ කරොත් ඒ සජ්ජායනයේ හඬ නිහඬ පරිසරෙත් එක්කම
ඇහිලා එකපාරට නවතිනවනේ ඔබ කොතන හරි. ඒ සජ්ජායනේ මතුවෙච්ච හඬ නවතිනකොට පරිසරයේ තියෙන නිහඬියාව ඔබට ඉතාම තදින් දැනෙනවා. ඒ නිහඬියාව තියන්න දැන් ආනාපාන සතියට. විටින් විට මේ වගේ පින්වත්නි අවස්ථාව දෙනකොට මේ හිත යම්කිසි සංසිඳීමක තියාගෙන යන්න පුළුවන්. දැන් ඔබ බලන්න මේ දුවිලි සංසිඳවන්න කියලා වැස්ස හැම වෙලේම වැස්සෙන්නේ නැති වුණාට විටින් විට වහිනකොට අර පරිසරයේ යම්කිසි සංසිඳීමක් තියාගෙන යනවා. දැන් නමුත් බලන්න සමහර කාලවල තියෙනවා එක දිගටම වැස්ස වහින්නේ නැති. හොඳට බලන්න. වැස්ස නැති වුණ ගමන් එක දිගට කාලය තිස් මාස ගානක් තිස්සේ වැස්ස නැති වුණ ගමන් හැම තැනම දූවිල්ල. දැන් ඔය සමහර ලංකාවේ ඇතැම් පළාත් තියෙනවා කොයි වෙලාවෙත් වහිනවා. තවත් සමහර පළාත් තියෙනවා අවුරුද්දකට සැරයක් විතර වහින්නේ. සමහරලට ඒත් නැහැ අවුරුදු ගණන් වහින්නේ නැතිව තියෙනවා. මහා කාස්ටක වගේ පැති තියෙනවා. කොහොම හරි ගහක් කොළක් පරිස්සම් වෙලා තියෙනවා අර වර්ෂාව අඩු පැත්තකට වැවෙන්න පුළුවන් ඉදී ගස් කොළන් පරිස්සමින් තියෙනවා. පියලි කලාපවල හැදෙන්න. හැබැයි අර වැස්ස නැති නිසා කොහේ බැලුවත් ගස් කොළන් වල උනත් හැමතැනම දූවිලි පින්වත්නි. දූවිලි පිරිච්ච පැති. අර නිතර වැස්ස තියෙන පැති. එහෙම දූවිලි හොයාගන්න නෑ. පාරවල් අයින් වල ගහක් කොළක වුණත් දූවිලි හොයාගන්න නෑ නිතර වහින පැති වල. හැමතිස්සෙම වහින්න ඕනේ නෑ. එතකොට මේ හිතේ ඔබට දවස තුල නුවණින් මෙනෙහි කර. ඒක අපි දැන් ඉදිරියේ කතා කරන නුවණින් මෙනෙහි කිරීම ගැන. ඔබට මේ වාඩි වෙලා හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා කියන එක දවසම කරන්න බෑ ඔබ ඉන්නේ ගිහි ගෙදර නිසා. හැබැයි ඔබට අර කිව්වා වගේ පොඩ්ඩක් පාන්දරට පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා පුළුවන් නම් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. දවසේම ලොකු කෙලෙස් වල සංසිඳීමක් ඔබට දැනෙන්න පටන් ගනී පින්වත්නි. විශාල සංසිඳීමක් හිතට සහනයක් දැනෙයි. ඒක හරියට අර ඔබ එහෙම කරන්නේ නැති හිතක් නම් ඔබේ හිත ඊයේ රාත්‍රී හිත විතර්ක කර කර හිටපුවම ආයුදේ නැගිට්ටමත් හිතන්න පටන් ගන්නවා. හරියට නිකන් අර දූවිල්ල ඇවිසිච්ච වියලි කලාපයක් වගේ. හැබැයි රත්නපුර විවිධ පැති තියෙනවා නිතර වර්ෂාව තියෙන පැති. ආන් ඒ වගේ වෙයි ඔබ අඩුම තරමේ පාන්දරට හරි ටිකක් නිහඬව මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවනම් ඒ සංසිඳීම ඔබට සහනයක් වෙච්ච හිතක් සංසිඳිච්ච හිතක් කරයි. හොඳයි ඔය වැස්සේ පළවෙනි ලක්ෂණේ. දැන් බලමු කද දෙවෙනි ලක්ෂණේ. අපි කිව්වා මේ අර වර්ෂාවත් එක්ක පොළව උණුසුම් වෙලා තියෙනකොට මේ පොළව තෙත් කර අර වර්ෂාවෙන් තෙත් වුණාම රත් වෙච්ච පොළව නිවෙනවා. ආන්ගේ රත් වෙච්ච පොළව නිවෙනවා වගේ කියනවා. මොකකද මේ ප්‍රතිපත්තියේ දෙන හිත පුරුදු කරන සිහිය වඩන සති පුහුණු යෙදෙන ශ්‍රාවකයා මෛත්‍රී සිත පතුරවනකොට දෙවියන් සහිත ලෝකයා නිවල දානවායි කියනවා. මෙන්න මේක වර්ෂාවත් එක්ක දකින්න තියෙන දෙවෙනි අංගේ. එතකොට මෛත්‍රී සිත පතුරන ශ්‍රාවකයට දෙවියන් සහිත ලෝකයාව නිවන්න පුළුවන් කියනවා. මෙතන පින්වත්නි මේ විශේෂයෙන් හිතන්න ඕන දෙයක්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෛත්‍රිය තමන්ගේ හිතේ නිතර පුරුදු පුහුණු කරනවා නම් තමන් නිවෙනව විතර නෙමෙයි අනිත් අයත් නිවන්න පුළුවන්. මම ඕක තේරුම් ගත්තේ දැන් සමහර වෙලාවට ඇතැම් විහාරස්ථාන තියෙනවා පුංචි ප්‍රශ්නයක් ගොඩාක් දුර ගිහිල්ලා ඒ විහාරස්ථාන බෙදෙනවා. සමහර ලාට ඒ දායකයෝ බෙදිලා සමහර විට හාමුදුරුවරු දේශකයන් වහන්සේලා විදියට වඩම්මලා පන්සලේ ධර්ම දේශනේ සංවිධානය කරන්න වෙන කොහේ හරි සංවිධානය කරන්න පටන් ගන්නවා. දැන් අපි ගොඩක් කලාවට දේශකයන් වහන්සේලා විදියට දේශනයකට වඩින්න කලින් තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අවසර ලියුමක් ඉල්ලනවා. මොකද හේතුව
ඒ තමන් දේශනේ සංවිධානය කරනවා නම් ගමේ ආගමික නායකත්වයක් තියෙනවනේ. ආගමික නායකත්වයේ තියෙන ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට. ඒතර ආගමික නායකත්ව විදියට ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ නායකත්වයේ හැල්ලු වෙනවා. උන්වහන්සේ නොදැන වෙනත් ආගමික කටයුත්තක් ඒ ගමේ කරනවා නම්. එතකොට උන්වහන්සේ දැනුවත්ව ඒ ආගමික කටයුතු කෙරෙන්න ඕනේ. කොටිම සමහරලාට අපි දකිනවා මේ තමන් කැමති ස්වාමීන් වහන්සේලා වඩම්මනවා නම් දානෙකට හරි ඒ ගමේ අර කරඬුව වඩම්මන්න ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් කටයුතු කරන එක තමයි වඩා සුදුසු. ඒතර දැන් එහෙම නැති වෙන්නේ ඇයි? හාමුදුරුවරු සමහරලාවට දැනගන්න ඕනේ ආගමික නායකත්ව කියන එක විහාරාධිපති උනපමණින්ම ලැබෙන්නේ නැහැ. ඒ නායකත්ව දෙන්න ඕනේ. තමන් වහන්සේට පුළුවන් වෙන්න ඕනේ ගමේ මිනිස්සුන්වත් නිවන්න. දැන් පොඩි මොනවා හරි දෙයක් වුණ ගමන් සමහරලාවට අපිට මතකයි දැන් අපි බවුන් පැලැස්ස හදන්න යනකොට උනත් සමහරලාවට බවුන් පැලැස්ස කියන්නේ ඇත්තටම මේ අපි ඉදිරියේ පුළුවන් වෙලාවක සාකච්ඡා කරමු. පුළුවන් අවස්ථාවකදී බවුන් පැලැස්ස කියන්නේ ඇත්තටම මොකද්ද කියන එක ගැන. මේක විහාරස්ථානවලට විවිධ ගැටලු කීපයක් තිබ්බේ. ගැටලු වලට විසඳුමක් හැටියටම හිතලා අපි හදපු එක. ඒ නිසා අපිට ගම්පහ බවුන් පැලැස්ස අපි ඉදි කරනකොට ඒ බවුන් පැලැස්සේ හැම ගොඩනැගිල්ලකටම පිරිත් කියන්න ඒ මුල්ගල් තියෙන වෙලාවේ ගොඩනැගිලි වල මුල්ගල් තියෙන හැම තැනකදීම පිරිත් කිව්වේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ගමේ පන්සලේ ඒ පළාතේ ප්‍රදේශයට අදාළ ගොදුරු ගමේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගෙත් මූලිකත්වය තියලා. මොකද මේ බවුන් පැලැස්ස කියන්නේ විශේෂ වැඩ කටයුත්තක්. ඒක ඇවිල්ලා සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථාන අතරේ හදපු තවත් භාවනා මධ්‍යස්ථානයක් නෙමෙයි. ඒ නිසා තමයි අපිට අර ස්වාමීන් වහන්සේලා මූලිකත්වය තියන්න පුළුවන් වුණේ. එතකොට පින්වත්නි කෙනෙකුට දැන් මේ වගේ ප්‍රශ්නකදී ඇතැම් විට අපි මුණ දුන්න හාමුදුරුවරු පෙත් සංගහපු අවස්ථා. එතකොට මොකක් හරි එහෙම ආයතනයක් හැදෙනවා කියලා මේ දැනගත්ත ගමන් හාමුදුරු කෙනෙක් මොකද්ද මේ වෙන්නේ කියලා හොයන්න කලින් මට මතකයි මම එක ස්ථානික මේ බවුන් පැලැස්ස කියන්නේ මොකද්ද කියලා ඒ ගමේ ස්වාමීන් වහන්සේ දැනුවත් කරන්නම් කියලා පණිවිඩේ කියලා තියෙද්දි ඒ ස්ථානේ බලලා දවස් 2කින් ස්වාමීන් වහන්සේට පණිවිඩේ යවනවා අපි වින්ක උන්වහන්සේට මොකද්ද මේ කරන්න කියලා දැනුවත් කරන්නම් කියලා. ඒ දැනුවත් කරන්නත් කලින් උන්වහන්සේ ගමේ පන්සලේ මිනිසුන් එකතු කරලා පෙත් ගම පුරා ගිහින් පෙත් සංගහලා ගොඩාක් ප්‍රශ්න ඇති කරනවා. නෑ එතෙන්දී අපි දැක්කා මේ මිනිසුන් අවුස්සනවා. මිනිසුන්ගේ හැඟීම් අර ආවේගශීලීත්වය අවුස්සනවා. මං කිව්වේ ඒක ආගමික නායකයෙක් කියන්නේ එහෙම කරන්න එක නෙමෙයි. උන්වහන්සේ සංසිඳිලා උන්වහන්සේ මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕනේ. මිනිස්සුන්වත් නිවන්න ඕනේ. නායකයෙක් වෙන්න බෑ විහාරාධිපතිකමක් හම්බුන පමණින්. නායකයෙක් වෙන නම් පින්වත්නි ඒ නායකත්වය තුල තියෙන්න ඕනේ අනේකාවත් ඉතින්ට ඒ තමන්ගේ ඉලක්කයට ගෙනියන්න. මේ ශාසනය තුල තියෙන ඉලක්කයක්. ඒ ඉලක්කේ තමනුත් ඉන්න ගමන් තමන්ගේ අනුගාමිකයොත් ඒ ඉලක්කයට ගන්න ඕනේ. එතනයි නායකත්වය හැදෙන්නේ. එතකොට මිනිස්සු පිළිගන්නවා මේ නියම නායකයන් වහන්සේ නමක් කියලා. ඉතින් මට මතකයි එහෙම අවස්ථාවකදී මේ පළාතේ නිකායේ නායක ස්වාමීන් වහන්සේලා මාව දැනුවත් කරලා කතා කරලා ගෞතම හාමුදුරුවෝ මේ වැඩපිළිවෙල මොකද්ද කියලා අපිට පොඩ්ඩක් දැනගන්න ඕනේ කියලා උන්වහන්සේලා අර හැම පැත්තකින්ම සොයා බැලීමක් කරන හරි පින්වන්ත ස්වාමීන් වහන්සේලා හිටියේ. ඒ වගේ අපි සතුටු වෙන්න පුළුවන් මේ රටේ මෛත්‍රියෙන් තමන්ගේ නායකත්වයේ ලක්ෂණ නියමාකාරයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. කලබල වෙන හාමුදුරුවෝ තෝරන දෙයකට ඉන්නවා. ඉතින් මම ඔබට එක ස්වාමීන් වහන්සේ නමකගේ සිද්ධියක් මතකයි කියන්නම්. මේ විශාක කියලා ඒ තරුණයෙක් පින්වත්නි ඔය දඹදිව පැලලු නුවර හිටියේ. දැන් දඹදිව ඕනතරම් විහාරාරාම තියෙනවානේ. හැබැයි මේ තරුණයා අහලා තිබුණා ලංකාවේ තියෙන ආරණ්‍ය සේනාසනවල හොඳට මේ බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා ධර්මයේ හැසිරෙන ස්වාමීන් වහන්සේලා ඒ වගේම හොඳට ඒ ශ්‍රද්ධාවෙන් දන් පැන් පූජා කරන මිනිස්සු ඊට පස්සේ අවශ්‍ය ඕන සුදුසු Taman කැමති පරිසරයක්
මේ ලංකාවේ ආරණ්‍ය සේනාසන වල තියෙනවා කියලා අර දඹදිව ඉන්න විශාක කියන මේ තරුණයාට ආරංචි වුණා. එතෙන්දී පින්වත්නි දැන් ඔබ හිතන්න ඇත්තටම දැන් සමහර ලාවට සුදු ජාතික ස්වාමීන් වහන්සේලා අපේ රටේ ඇවිල්ලා භාවනා කරනවා කැලෑවල් වල. ඉතින් උන්වහන්සේලා ඒ විදේශගත ඉන්නකොට එක කාලයකට රස්නේ. ගොඩක් රටවල වල එහෙමනේ. සම එක එනවා රස්නේ. ඊට පස්සේ වින්ටර් එක එනවා සීතලයි. මේ වගේ එක කාලයක් පුදුම සීතලයි, තව කාලයක් හරි රස්නේ. මේවාට මූණ දිදී ඉන්න අයට මේ අපේ රටේ හරි වෙනස්. අපේ රටේ කවුරු හරි රස්නෙට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ රස්නේ පැත්තක ඉන්න ඕන. සමහරව අකමැතිනේ සීතලට. ඒතර රස්නේ පැත්තක ඉන්න පුළුවන්. එහෙම නැත්තම් සමහරව කැමති නෑ රස්නෙට. සීතල පැත්තට කැමති. ඒතර සීතල පැත්තක ඉන්න පුළුවන්. ওই දෙකටම අපහසු වෙන මධ්‍යම පැත්තක ඉන්න පුළුවන්. අපේ රටේ ආරණ්‍ය සේනාසන ගත්තත් මේ ඕන විදිහකට ආරණ්‍ය සේනාසන තියෙනවා. ඒක ඇත්තටම කියනවා නම් පින්වත්නි බොහෝ රටවල් මේ ලෝකේ එහෙම නැහැ. සමහර රටවල් තියෙනවා එක මුළු කාලෙම රස්නේ විතරයි. දැන් බලන්න සමහර මැද පෙරදිග රටවල් එහෙම තියෙනවා රස්නෙම විතරයි. සමහර රටවල් තියෙනවා සීතලම විතරයි. එතකොට ඇතැම් රටවල් අර මං කිව්ව විදිහට මාරු වෙනවා. ඉතින් එහෙම බැලුවම අපේ රට මොන තරම් පින්වන්තයිද? ඕන කෙනෙකුට ඕනම දේශගුණේ ඕනම දවසක ඉන්න පුළුවන්. එතකොට මේ විශාක කියන තරුණයා එනවා පින්වත්නි තමන්ගේ තීච්ච සියලුම ධනෙ අමුදරුවන්ට පවර්ලා එක කහවණුවක් විතරක් අරගෙන ඇවිල්ලා ලංකාවට එන්න දැන් නැවක් ගන්න බලාගෙන ඉන්නකොට නැවක් අරගන්න මාසයක් විතර තව ඉන්න වෙනවා. මෙයා හිතුවා මෙයා එන්නේ මහාන වෙන්න කියලා හිතාගෙන ලංකාවට. මහාන වෙන්න එනකොට මේ ගෙයින් එළියට බහැලා ආපු ගමන මෙයාට දැන් හිත නැහැ ආපහු මේ මාසේ ගෙදර යන්න. මෙයා හොඳ බිස්නස් කරපු කෙනෙක්. ඒ නිසා මෙයා මොකද කළේ අර අතේ තිබ්බ කහවණුව ඒ මාසේ ඇතුලේ ඒ වරායවට ඉන්න ගමන් කහවණු 1000ක් කරනවා. ව්‍යාපාර කරලා බිස්නස් කරලා කහවණු 1000ක් හදා ගන්නවා. වෙළදාමට හොඳ දක්ෂයෙක්. එතකොට පින්වත්නි ඔන්න නැවත් ආවා. මෙයා අර කහවණු 1000 පොදියත් අරගෙන දැන් එනවා මේ අනුරාධපුරේ මහා විහාරෙට. මහා විහාරයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කියනවා ස්වාමීනි මට මහාන වෙන්න ඕනේ. මං ආවේ දඹදිව ඉඳලා. ස්වාමීන් වහන්සේලා සීමා මාලකයට එක්කගෙන ගිහිල්ලා මේ විශාක කියන තරුණයාව මහාන කරන්න ලෑස්ති වෙනකොට අර සල්ලි ටික දැකලා කිව්වා ඕක තියන් මහාන වෙන්න බෑ. ඕකට මොන හරි සුදුසු දෙයක් කරන්න කියලා. මේ තරුණයා අර මහාන පින්කම බලන්න ඇවිල්ලා හිටපු අයට කැමති කෙනෙක් ගන්න කියලා අර කහවණු 1000 සීමා මාලකයේ පුරාම ඇතිරෙව්වා. අතුරුලකව කැමති කෙනෙක් ගන්න. මහාන වුණා. විශාක ස්වාමීන් වහන්සේ දැන් පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ අර මං කිව්වේ නිත්‍ය නේවාසික ස්ථානය. මම මෙතනම තමයි ස්ථිරව ඉන්නේ. ඒ නිත්‍ය නේවාසික ස්ථානයක ඉඳලා නිත්‍ය කුටියක් තියාගෙන නිත්‍ය දායකයෝ හදාගෙන ඉන්න උන්වහන්සේට ඕනුනේ නැහැ. උන්වහන්සේ මාස 4යි එක තැනක ඉන්නේ. ඒක උන්වහන්සේගේ තියෙන වැඩපිළිවෙලක්. මාස 4න් 4ට මේ විසාක ස්වාමීන් වහන්සේ එක එක තැන් වලට වඩිනවා. චාරිකාව වඩිනවා. දැන් අද ඇත්තටම සමහරලාට මේ චාරිකාව වඩින ස්වාමීන් වහන්සේලා මූණ දෙන ඇතම් ප්‍රශ්න තියෙනවා. සමහරලාට මට ඇතම් පින්ඩපාතේ වඩින එහෙම චාරිකාව වඩින ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ආගන්තුකෝ ගිහිල්ලා ගමකට ගිහිල්ලා පින්ඩපාතේ වඩින්න ගියාම මේ ගමේ විරුද්ධ වෙලා ඒකට මේ ප්‍රශ්න ඇති කරනවා කවුරුවත් ගිහියොත් වෙන ආගමක කවුරුවත් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේලා. මොකද ගමක පින්ඩපාතේ වඩින්න ගත්ත ගමන් මාස 4ක් දැන් ඉන්නවනේ පින්ඩපාතේ කරා. ඒතකොට අර ගමේ මිනිස්සු මේ ඒකට පහදිනවලු. දැන් මේ ප්‍රශ්නේ එතනින් පටන් ගන්න. ඒකට පැහැදිලා ඊට පස්සේ දැන් මිනිස්සුන්ටත් තියෙනවා මේ පොඩි මෝඩකම. ඒ හාමුදුරුව පින්ඩපාතේ වැඩ ඊට පස්සේ මිනිස්සු බලනවා මේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඕක කරන්නේ. දැන් අර මේ සංසන්දනය කරනවා. පන්සලේ හාමුදුරුවෝ සංසන්දනය කරලා සමහරලාට ඒ හාමුදුරන්ටත් ගිහිල්ලා යෝජනා කරනවා. හාමුදුරනේ දැන් ගමේ මිනිස්සු අර අලුතෙන් වැඩි හාමුදුරන්ට හරි කැමතියි. මේ දැන්
හදන්නේ මෙහෙම කියලා අර පන්සලේ හාමුදුරුවන්වත් ඒකට නම්ම ගන්න. අනේ ඔබ වහන්සේත් පුළුවන් නම් වඩින්නකෝ හාමුදුරනේ පිණ්ඩපාතේ. අර හාමුදුරුව ගැනමයි දැන් ගමේ ඔක්කොම කතා කරන්නේ. අර ඇසිනිල්ල ඔක්කොම ඒ ගෙවල් වල දැන් මේ දානේ හදාගෙන ඉන්න බලාගෙන මේ හාමුදුරුව වඩනකම් කී දැන් අර පන්සලේ හාමුදුරුවන් ගිහලා අවුස්සනවා. මිනිස්සු. ඊට පස්සේ හාමුදුරුවෝ ගිහිල්ලා ඔබ විශ්වාස කරනවද මේ රටේ ඇතැම් පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රවලට මිනිස්සු ධම්මලා අසෝචි දාපු අවස්ථා තියෙනවා මේ විහාරස්ථාන වල ඇතැම් හාමුදුරුවරු. ඒ පන්සලේ නිත්‍ය නේවාසික වෙන්න ඇතැම් හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩින හාමුදුරුවන්ගේ පාත්‍රයට අසෝචි දාපු අවස්ථා තියෙනවා ධම්මලා. මේව සත්‍ය සිද්ධි මේ රටේ වෙච්ච. ඒ තරම් පින්වත්නි අර හාමුදුරුවන්ගේ හිත අවසනවා අර දායකයෝම ගිහිල්ලා. ඔබ වහන්සේලාත් එහෙම කරන්න. ඔබ වහන්සේලාත් පිණ්ඩපාතේ වඩින්න. දැන් අර සංසන්දනය කරලා. සමහර වෙලාවට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. කැලේ නේවාසිකව චාරිකා වඩන ස්වාමීන් වහන්සේට මේ මිනිස්සු දාන පාංශු කූල ඔක්කොම බෝධි පූජා ගමේ තියෙන වැඩ ටික පවරන්න ගියේ නෑනේ. උන්වහන්සේ බොහොම නිස්කලංකව ගමට වෙලා සංසුන් හිටියේ. හැබැයි පින්වත්නි අර පන්සලේ හාමුදුරුවන්ට සමහරලාවට මේ රෑ පිරිත් වලට ගිහිල්ලා බෝධි පූජායි පාංශු කූලයි දානයි මේ විවිධ වැඩ ගම පුරාම ඉතින් මේ ඔක්කොම කරලා උන්වහන්සේව අවිවේකී කරලා උන්වහන්සේගෙනුත් බලාපොරොත්තු වෙන අර විවේකී සේනාසන ඉන්න හාමුදුරුවන්ගේ ගුණධර්ම ටික ගිහියෝ ඒකෙන් පීඩා වෙදින්නේ අවසානයේ කරගලා පින්වත්නි අර අහිංසකව කැලේ භාවනා කරන හාමුදුරුවෝ මම මේ ජීවිතේ අත්දකින්න සමහර සිදුවීම් ඒ හාමුදුරුවරුන්ට මේ වගේ දෙයකට හඬක් නගන්න බෑ මේ මාධ්‍යයකට ඇවිල්ලා උන්වහන්සේලා වෙනුවෙන් මම මේක කියන්නේ ඒ නිසා ඔබ කැලේක හාමුදුරු කෙනෙක් හිටියා කියලා ඒ හාමුදුරුවන්ගේ විවේකයේ තුල ඒ හාමුදුරන්ට වඩන්න පුළුවන් ඉච්ච ගුණධර්ම ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ගමේ පන්සලේ හාමුදුරුවෝ එක වැඩපිළිවෙලක උන්වහන්සේත් යමක් කරනවානේ මේ ශාසනය තුල. මොකද උන්වහන්සේ දාන පාංශු කුල ටික නොකලා නම් උන්වහන්සේත් කැලේම හිටියා නම් සමහර විට ඔබට අද ඔය වෙන ශාසනික බොහෝ සේවාවන් ගම තුල සිද්ධ වෙන්නේ නැති වෙන්න තිබ්බා. ඉතින් මේ ග්‍රාමවාසී අරණ්‍යවාසී කියලා දෙකොටසක් මේ ශාසනයේ ඉන්නවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි හිතමු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග රැකගෙන වනයේට වෙලා කරපු ඒ කැපකිරීම නොවුනනම් දුතාංග රකින්න භික්ෂූන් කියලා පිරිසක් වෙනම ගොඩනගන්නේ නැති වෙනවා ශාසනය. ඒතර උන්වහන්සේ වනයේට වෙලා දුතාංග රැකගෙන ඒ ඉන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේව දකින්න ගිහියෙක් අපි හිතමු. අර රජමැදුරට දානෙට වඩින මේ පින්කම් වලට වඩින ගමත් එක්ක නගරෙත් එක්ක ඇසුරු කරන සාරිපුත්ත මහ රහතන් වහන්සේලා ඇවිල්ලා කිව්වොත් එහෙම අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ ගමේ මිනිසුත් එක්ක නගරේ මිනිසුත් එක්ක ගැවසෙමින් ඒ අයගේ මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ආදියට වඩිමින් දාන වලට වඩිමින් රජමැදුරට දානෙට වඩිමින් මේ මිනිස්සු ඇසුරු කරන්නේ නැතුව අනේ ඔබ වහන්සේත් අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ කැලේට වෙලා දුතාංග රකින්නකෝ ස්වාමීනි කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට යෝජනා කරයි අද කාලේ ලංකාවේ මේ මිනිස්සු වගේ මිනිස්සු හිටියානම්. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ සංසන්දනය කරන්න යන්න එපා හාමුදුරුවෝ. ඒ හැම හාමුදුරු කෙනෙක්ගෙම ලැබෙන හොඳ දෙයක් තියෙනවා නම් මේ ශාසනයට ශක්තියක් ලැබෙන දෙයක්. ඒක දකින්න. ඒ හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල නිසා ඒ දේ තියෙනවා. මේ හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල නිසා මේ දේ තියෙනවා. මම හැබැයි මෙතනට දුස්සීලකම් කතා කරන්නේ නැහැ. මම මේ කියන්නේ ශාසනික වශයෙන් කරන සමාජීය සේවා වශයෙන් කරන දේවල් ගැන විතරයි මම මේ කිව්වේ. නැතුව මේ හිතයි දුස්සීල හාමුදුරුවෝත් මෙතන සාධාරණ වෙනවද කියලා නෑ. අපි දුස්සීලයව මෙතනදී කතා කරන්නේ නෑ. පින්වත්නි මා ඔබට මෙතනදී මේ කියනවා අර දඹදිව ඉඳලා ආපු තරුණයා විශාක කියන ස්වාමීන් වහන්සේ දැන් කිව්වනේ මම ඔබට මාස 4න් 4ට ආරණ්‍යයට වඩිනවා කියලා. එතකොට දැන් ඒ කාලේ නිකා බලලත් නෑ. නැත්තම් ඉතින් අද ඔබ වහන්සේ කොයි පාර්ශවයේද කොයි කොටසේද කොයි නිකායේද කොයි මේ සංස්ථාවේද කියලා හොයනවා දැන් අද නම් සමහර තැන්වල හැමතැනම නෙමෙයි. ඉතින් වාසනාවකට ඉදා අනුරාධපුර ඒ මහා විහාරේ මහාන වෙච්ච ස්වාමීන් වහන්සේට එහෙම ලොකු බාධා නැහැ. මාස 4න් 4ට එකින් එක ආරණ්‍යයට වඩිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඔහොම වඩිනකොට උන්වහන්සේට හිතක් ආවා සිතුල් පව්වටත් වඩින්න ඕනේ කියලා. පස්සේ පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ දැන් ඒ හිටපු ආරණ්‍යෙන් පිටත් වෙලා
සිතුල් පවුවට එනකොට හතරමං හන්දියක් හම්බුණා. දැන් ස්වාමීන් වහන්සේට මේ හතරමං හන්දියෙන් කොයි පැත්තටද වඩින්න ඕනි කියලා අහගන්න විදිහක් නැතුව හැරෙන්න ඕන පැත්ත හොයාගන්න බැරුව උන්වහන්සේ ඉන්නවා කවුරු හරි කෙනෙක් එනකන් කියලා. ඔහොම ඉන්නකොට එතන තිබිච්ච ගහේ වෘක්ෂ දේවතාවා මිනිස් වෙස් අරගෙන ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහාට වඩින්නද? කිව්වා මං සිතුල් පවුවට වඩින්න කියලා. ස්වාමීනි සිතුල් පවුවට වඩින්න ඕනේ මෙන්න මේ පැත්තරයි කියලා පැත්ත පෙන්නනවා. දෙවියෝ උන්වහන්සේට හරි ප්‍රියයි. හේතුව මොකද්ද? හේතුව පින්වත්නි ඔබට තේරෙයි තව පොඩ්ඩකින්. මේ ස්වාමීන් වහන්සේ සිතුල් පවුවට වැඩම කරලා එතනත් මාස 4 වැඩ ඉඳලා උන්වහන්සේ මාස 4න් පස්සේ නැවත එතනින් පිටත් වෙන්න සූදානම් වෙනවා. අර වස්සාන 4 මාසෙ එක තැනක. එතනින් පස්සේ තව 4 මාසයක් එක තැනක. එතනින් පස්සේ තව 4 මාසයක් එක තැනක මෙහෙම. එතකොට සිතුල් පවුවේ 4 මාසෙ අවසන් වෙලා වඩිනවයි කියලා හෙට දවසේ වඩිනවයි කියලා හිතාගෙන උන්වහන්සේ කුටියට වඩිනවා සැතපෙන්න කියලා. පින්වත්නි කුටියට ගිහිල්ලා ඇඳේ හාන්සි වෙනකොට දැන් හෙට උදේට පිටත් වෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි මේ ඇඳේ හාන්සි උනේ. හාන්සි වෙනකොට උන්වහන්සේට කවුදෝ කෙනෙක් කොටේ ඉස්සරහා අඬනවා ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දොර ඇරලා බැලුවට පස්සේ පඩිපෙළේ වාඩි වෙලා ඉන්නවා. හිතන්නවත් බැරි කෙනෙක්. පින්වත්නි දෙවි කෙනෙක්. පඩිපෙළේ වාඩි වෙලා අඬනවා. මේක ඔබට හිතේ මනක් කල්පිතයි කියලා මේ අපේ රටේ සිද්ධ වෙච්ච සත්‍ය සිද්ධිය. ඉන්දියාවේ කෙනෙක් මේ ඇවිල්ලා මහාන වෙලා අවුරුදු ගාණක් මෙහි විසාක කියන ස්වාමීන් වහන්සේ මොකද ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරේත් අවුරුදු 5ක් ඉඳලා තමයි මේ විදිහට වඩින්න පටන් ගත්තේ චාරිකාවේ. දැන් අර දෙවියා අඬනකොට ඇහුවා මොකද මේ අඬන්නේ? කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ හෙට වඩින නිසා කිව්වා. ඉතින් මං වැඩියයි කියලා ඔයගොල්ලෝ අඬන්නේ මං හිටියම මොකද්ද ඔයගලන්ට තියෙන විශේෂ වාසිය? ස්වාමීනි ඔබ වහන්සේ නොදන්න දෙයක්. ඔබ වහන්සේ වැඩිය දා ඉඳලා මේ පැත්තේ අමනුෂ්‍යෝ දෙවියෝ සියලු දෙනා කිසිම කලහලයක් කරගත්තේ නැහැ. ඒ හැමෝම එකිනෙකා කෙරෙහි මෛත්‍රී සිතුවිලි තියාගෙන වාසය කරා කිව්වා. ඔබ වහන්සේ දැන් වඩිනවා කියලා දැනගත්තට පස්සේ ස්වාමීනි මට දැනුනේ බයක්. දැන් ඉතින් අර ඔබ වහන්සේ වඩින්න කලින් මේ අය අතරේ කලකෝලහල තිබ්බද? එහෙනම් තේරුම් ගන්න දෙවියෝ අමනුෂ්‍යෝ විවිධ අය අතරෙත් පින්වත්නි කලකෝලහල සිද්ධ වෙනවා. එතකොට මේ මෛත්‍රිය හොඳට වඩන ස්වාමීන් වහන්සේ නමක් මේ පලාතට වැඩියට පස්සේ උන්වහන්සේ ගැන එන ගෞරවයටම අර අයත් නිකම්ම ඒ කලකෝලහල ටිකක් නවත්තගෙන ඉන්නවා. මම දැකලා තියෙනවා මේ බීලා කෑ ගහන බීමත් මිනිස්සු සමහරලාට හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් දැක්ක ගමන් සරමත් බිමට පහතට අර ඔස්සගෙන ඉන්න සරමත් පහතට දාලා මේ අත් දෙකක් ගැට ගහගෙන අපේ හාමුදුරුවනේ කියලා නිකන් සංවර වීමක් පේනවා. ඒ සිල්වත් හාමුදුරු කෙනෙක් දැක්කට පස්සේ දෙවියන්ට උනත් ඒක වෙනවලු. දැන් දෙවිවරු උනත් එකිනෙකා කෙරේ මෛත්‍රී සිතෙන් ඉඳලා මේ මාස 4ම අනේ ඔබ වහන්සේ වැඩියොත් මේ අය ආපහු රණ්ඩු සරුවල් කරන්න ගනී කිව්වා. කොහෙද දැන් ඉන්නේ කියලා ඇහුවා. කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සක්මන් මළුව කෙළවරේ තියෙන ගහේ තමයි මම මේ වාසය කරන්න කිව්වා. ස්වාමීන් වහන්සේ තව මාස 4ක් ඉන්නම් කියලා නැවතුණා. ඒ මාස 4 ඉන්නම් කියලා නැවතුණාට පස්සේ ඒ 4 වෙනි මාසෙ ඉවරලා කියන්නේ දැන් සම්පූර්ණ මාස 8ක්නේ. 8 වෙනි මාසෙ ඉවර වෙච්ච තැන වඩින්න කියලා සූදානම් වෙනකොට අර දෙවිය ඇවිල්ලා ආපහු අඬාගෙන ওই විදිහට කිව්වා. විශ්වාස කරන්න පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනකම් අපවත් වුණාද පිරිනවම් පෑවද කියන එක නිශ්චිතව කියන්න අපහසුයි. බොහෝ විට මේ රහතන් වහන්සේ නමක් වෙන්නට ඕනේ. උන්වහන්සේ පිරිනවම් පානට ඇති සිතුල් පවුවේ. ඒ උත්තමයන් වහන්සේ විශාක මේ උත්තම ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී සිත කොපමණද කියනවා නම් පින්වත්නි මේ ශාසනය තුල ඒ තමයි අපිට ආදර්ශ වෙච්ච සංඝ පේත්‍රවරු. උන්වහන්සේ අර දෙවියාගේ ඉල්ලීම මාස 4න් 4ට ඉවසලා තමන්ගේ ප්‍රතිපත්තිය පැත්තකින් තියලා දෙව්බඹුන් කෙරෙහි කරුණාවෙන් අර ඒ පලාතින් අමනුෂ්‍යෝ කෙරෙහි කරුණාවෙන් උන්වහන්සේ වැඩ හිටියා ජීවිතයේ අවසාන හුස්ම හෙළනකම්ම සිතුල් පවුවේ. බලන්න පින්වත්නි වර්ෂාවට පොළව උණුසුම් වෙලා තියෙද්දී පොළව නිවන්න පුළුවන් වගේ මෛත්‍රී සිත පුරුදු කරන භික්ෂුවකට පුළුවන් රත් වෙච්ච මිනිසු නිවන්න.
දෙවියන්ව නිවන්න. එතකොට දෙවිවරු පවා නිවෙනවා. භික්ෂුවක් මෛත්‍රී සිත පුරුදු කරනකොට ගමක ආගමික නායකත්වයක් තියෙන භික්ෂුව අනිවාර්යයෙන්ම මෛත්‍රී සිතෙන් ප්‍රශ්න විසඳන්න පටන් ගන්න ඕනේ. එතකොට දැන් ඔය අපි කතා කරේ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණ අපි ඔබට කිව්වා වැස්ස වහිනකොට විවිධ බීජ වර්ග පැලවෙන්න පටන් ගන්නවා වැස්සට. මෙන්න මේ වගේ මේ ශ්‍රද්ධාවෙන් ශාසනයේ ප්‍රතිපත්තිය යෙදෙන ශ්‍රාවකයා සියලුම සත්වයන්ට ශ්‍රද්ධාව උපද්දලා. ශ්‍රද්ධාව කියන්නේ බීජය. ඒ ශ්‍රද්ධාව කියන බීජ උපද්දලා මේ ශ්‍රද්ධා බීජ උපද්දගත්ත කෙනාට පින්වත්නි සම්පත් තුනක් පැල කරවන්න ඕනේ. මොනවද මේ සම්පත් තුන? මනුස්ස සැප. මේ ඉන්න මනුස්ස කාලය තුල මනුස්ස ජීවිතේ ශ්‍රද්ධාව නිසා තියෙන සැපයක් තියෙනවා. ඒ සැපය. එතකොට දෙව් සැප, දෙවියන් අතර ඉපදලා ලැබෙන සැප. ඒකත් මේ ශ්‍රද්ධාවෙන් ගුණධර්ම වඩන කෙනාට බෝනස් එකක් වගේ ලැබෙන දෙයක්. නැතුව මේ දෙව් සැප ඉලක්ක කරගෙන ශ්‍රද්ධාව ඇති කරගත්ත නෙමෙයි. ඒක දෙවියන් අතර උපදිනවා. විශාකල අනාථපිණ්ඩික සිටුතුමන්ලා දෙවියන් අතර ඉපදුනා. ඒකේ ශ්‍රද්ධා බීජයත් එක්ක ලැබිච්ච ඵලයක්. ඒක සම්පතක්. තුන්වෙනි එක නිර්වාණ සැපය. මිනිස් සැප, දෙව් සැප, නිවන් සැප කියන මේ සම්පත් තුනම පැල කරවන්න දක්ෂ වෙන්න ඕනේ ශ්‍රද්ධා බීජය උපද්දලා. ඔන්න මේ ශාසනයේ ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා, ශ්‍රද්ධාවන්ත ගිහියෝ හැමතිස්සෙම අනේකාගේ සිත්වල මේ ශ්‍රද්ධා බීජ උපද්දවන්න පටන් ගන්න ඕනේ. මේ වැස්ස බීජ පැල කරවනවා වගේ, බීජ වලට අවස්ථාව හදනවා වගේ, වැස්ස ඇදහැළුණාට පස්සේ බීජ පැලවෙන්න පටන් ගන්නවා වගේ ඔබට කියනවා නාගසේන මහරහතන් වහන්සේ ශ්‍රද්ධා බීජ උපද්දවන්න. අපිට සතුටු වෙන්න පුළුවන් දේශකයන් වහන්සේලා විදිහට සමහරලාවට ජීවිතේ ශ්‍රද්ධාව ඇත්තෙම නැති ඇතැම් අය, සමහරලාට අන්‍යාගමිකයෝ අපිට කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම දවසක් මෙහෙම යන තැනක ඔබ වහන්සේගේ දේශනයක් ඇහුණා, අහගෙන හිටියා. සමහරලාවට ඇතැම් බස්වල එක මහත්තයෙක් අපිට මතකයි බස් එකේ යනකොට ඒ බස් එකේ ධර්ම දේශනයක් ඇහිලා එදා ඒ මහත්තයා බස් එකෙන් දේශනේ අවසන් වෙනකම්ම බහින්න නැතුවම ඉතුරු ටිකක් ගිහිල්ලා ඒකේ බිල ගෙවලා බස් එකටත් මේ ඉතුරු ටික ගියාට දේශනේ අහලා ඊට පස්සේ හොයාගෙන ඇවිල්ලා එතනින් එහාට දිගට මෙයා ධර්මය හොඳට අහන්න පටන් අරන් ශ්‍රද්ධා බීජ උපද්දගෙන දැන් අද බොහෝම ශාසනය තුල ගෞරවයෙන් කටයුතු කරන කුසල් වඩමින්. ඒතකොට මනුස්ස සැප විඳිනවා. මේ ශ්‍රද්ධාව නිසා ලැබිච්ච කුසලයෙන් ලැබෙන සැපය විඳිනවා. හිත සංසුන් කරගන්නකොට ලැබෙන සැප විඳිනවා. ඒ ඵලයක් විදිහට දෙව් සැප, නිවන ලං වෙනවා, නිවන් සැප මේ සියල්ල ලැබෙයි. සමහරවිට විවිධ අන්‍යාගමික පුතාලා අපිට කතා කරන ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වීරියක් ඇතුණා මේ විවිධ YouTube එකෙන් අහපු සමහර දේශන අහලා කියලා. සමහරලාට ජීවිතේ නැති කරගන්න සීද විනාසා ගන්න හිතාගෙන හිතපු අය සමහර ධර්ම දේශන අහලා ශ්‍රද්ධා බීජ උපද්දගෙන අද වුන් තවත් අයට ශ්‍රද්ධාව උපද්දන්න කටයුතු කරනවස්සා දකිනවා. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන් මේ වර්ෂාවක් විදිහට තවත් කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධා බීජයක් උපද්දන්න අපි කටයුතු කළා නම් ඔබත් පින්වත්නි අපිව ආදර්ශයට අරගෙන ජීවිතේ තවත් බොහෝ දෙනාගේ සිත්වල ශ්‍රද්ධා බීජ නැති බොහෝ දෙනාගේ සිත්වල ශ්‍රද්ධා බීජ උපද්දන්න පටන් ගන්න. ඒ තුළ උන්ට මේ මිනිස් ලෝකෙත් මරණින් පසු සුගතියෙත් ඒ වගේම නිවනෙත් සැපය පැලවෙන්න පටන් ගනී ඔවුන්ගේ සිත්වල. ඔය තමයි තුන්වෙනි කාරණේ. දැන් බලන්න අද මේ දායකත්වයේ දරණයත්තු ගත්තත් පානදුරේ දේවා කුස්ලා දිනිති දිනෙත් කියන මේ ප්‍රනාන්දු පවුල පින්නතුන් අපි බොහෝම කාලයක් තිස්සේ දන්න කියන ඇත්තෝ විශේෂයෙන්ම තමන්ගේ ගමේ පන්සලේ වඩම්මලත් ධර්ම දේශනා සංවිධානය කළා ඇත්තෝ සිත්නේ තසපුවෙත් බොහෝ කාලයක් තිස්සේ විටින් විට උපන්දින වලට දායකත්වය දරනවා. ඉතින් ඔවුනුත් තව කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධා බීජ උපද්දන්න තමන්ට පුළුවන් දේ කරනවා.
මේ වර්ෂාවේ තියෙන විශේෂ අංග අතරේ තව අංගයක්. ඊට පස්සේ ඔන්න අපි කතා කළා හතරවෙනි අංගේ වැස්සට පුළුවන් තනකොළ ගස්කොළන් මේ වනවදුළු පණ ගන්නන්න මේවා මැරෙන්න නොදී දිගටම රැක ගන්න පුළුවන්. මෙන්න මේ ආරක්ෂාවක් දෙනවා මැරෙන්න නොදී. අන්නේ ගස්කොළන් වැල් වනවදුළු වලට මැරෙන්න නොදී ආරක්ෂාවක් දෙන එක උපමා කරනවා හරියට නිකන් යෝනිසෝ මනසිකාරය උපද්දගෙන කුසල ධර්ම වලට ආරක්ෂාවක් දෙනවා වගේ කියලා. සියලුම කුසල ධර්ම. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම ගන්නකොට පින්වත්නි සතර සතිපට්ඨාන, සතර සම්පදාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්තබොජ්ජංග, ආර්යෂ්ටාංගික මාර්ගය ආදී මේ සියලුම බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ තනිකර යෝනිසෝ මනසිකාරය මතමයි. ඒතකොට යෝනිසෝ මනසිකාරය කියන වර්ෂාව වහිනකොට අර ගස්කොළන් වැල් මේ වනස්පති වගේ මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල පණ ගහලා ආරක්ෂා වෙලා රැකෙනවා. ඉතින් එතකොට මේවා රැකෙන්න නම් යෝනිසෝ මනසිකාරය කියන වැස්ස දෙන්න ඕන දිගටම තමන්ගේ මනසට. යෝනිසෝ මනසිකාරයේ පින්වත්නි මොකද්ද කියලා ඔබට සරලවම කියනවා නම් ඔබ යම් විදියකට කල්පනා කරනකොට ඔබේ තරහා වැඩි වෙනවා නම් ඒ තරහ වැඩි වෙන විදිහට කල්පනා කරන කල්පනාව තරහක් උපදින විදිහට කල්පනා කරන කල්පනාව වෙවිලා අයෝනිසෝ මනසිකාරය. ඔබ යම් ධර්මයක් ඔස්සේ තරහ නැති වෙන විදිහට කල්පනා කරනවා නම් තරහ දුර වෙන විදිහට කල්පනා කරනවා නම් ඒකට කියන අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය හොඳට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරය කියන මෙනෙහි කිරීමෙන් කුසල් වැඩෙනවා, කුසල් උපදිනවා. අයෝනිසෝ මනසිකාරය තුල අකුසල් උපදිනවා, අකුසල් වැඩෙනවා. ඒතර ඔබ කල්පනා කරන විදි තියෙනවා මේ හිත හසුරවන විදිය. ඒ තුල තමයි තනිකර කුසල කියන මේ ගස්කොලන් ටික, කුසල් ගස් ටික රැකෙනවද විනාශ වෙනවද කියන එක තීරණය කරන්නේ. වර්ෂාවෙන් මේ ගස්වැල් ආදී තනකොළ ආදී රකින්නවා වගේ ඔබ යෝනිසෝ මනසිකාරය නැමැති වර්ෂාව නිතර වස්සෝමින් විටින් විට තමන්ගේ මනසේ හැමතිස්සෙම උපද්දගෙන ඔබ දක්ෂ වෙන්න පින්වත්නි. බෝධිපාක්ෂික ධර්ම පුළුවන් තරම් රැක ගන්න. බොහොම කෙටියෙන් කතා කරන්නේ මේ කාරණා හේතුව කාලෙත් එක්ක අපි කතා කරන නිසා. නමුත් ඒ හැම ගුණයක්ම ඔබේ හිතේ උපද්ද ගන්න ඒ ආදර්ශයක් විදිහට වැස්සෙන් ගත හැකි ලස්සන කරුණු ටිකක් මේ. පස්වෙනි කාරණේ කියවනේ අර වර්ෂාව ඇදහැලිලා ඇලදොල ගංගා කුඩා හිල් මහ විල් ලිං පොකුණු මේවා මහා ගංගා මේ හැමදේම පිරලා උතුරලා යනවා වැව් මේව සස්ත්‍රීක වෙනවා පිරලා උතුරලා යනවා. මෙන්න මේ වගේ මේ ශාසනය තුල ප්‍රතිපත්තිය දෙන ශ්‍රාවකයා ධර්ම විනය ප්‍රතිපත්තිය තුලින් මහා දහම් වැසි වස්සවල ධර්මාවබෝධය කරනු කැමැතියන්ගේ සිත් පුරවන්න ඕනේ කියනවා. මේ ශාසනය තුල පින්වත්නි භික්ෂුවකට තියෙන ප්‍රධාන යුතුයකමක් තමනොත් මේ ප්‍රතිපත්තිය යෙදෙන ගමන් මහා දහම් වැසි වස්සවන්න ඕනේ. ඒ තුල ධර්මාවබෝධය කැමැති අයගේ හිත් පුරවන්න ඕනේ. දැන් අද සමහරලාවට එහෙම ධර්මාවබෝධය පුරවන්න දහම් වැසි වස්සන ස්වාමීන් වහන්සේලාට බාධා කරන තැම් ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ අර ශ්‍රද්ධාවෙන් හිත් පිරෙන ශ්‍රාවකයෝ ඒ හිත් පුරව ගනිද්දී ඒකට බාධා කරන තැම් ස්වාමීන් වහන්සේලා වෙලාව ශ්‍රාවකයන්ගෙන් මහවන අවස්ථා තියෙනවා. දැන් ඕගොල්ලෝ ඔහොම නිවන් දැක්කට පස්සේ කවුද අපේ පන්සල් වලට දාන්නේ දෙන්නේ කියලා මේ සතියකට උඩදී එක හාමුදුරු කෙනෙක් අහනවා එක්තරා ශ්‍රද්ධාවන්ත මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති ශ්‍රාවිකාවකගෙන් මේ ඇත්තෝ මේ ධර්මය අවබෝධ කරන්න ඕනි කියන එක ගැන ඒ වෙනුවෙන් කටයුතු කරන විදිහ කතා කරනකොට ඔහොම ඉතින් හැමෝම නිවන් දැක්කම කවුද මේ පන්සල් වලට දාන්නේ මාන ටික දෙන්නේ කියලා අහලා. ඉතින් මොන තරම් අවිද්‍යාවක්ද කියලා බලන්න. එතකොට මේ වර්ෂාවකට පුළුවන් නම් ඒ වර්ෂාව ඇදහැලිලා අර ඇලදොල ගංගා මහ විල් වැව් පොකුණු සියල්ලම පිරලා උතුරලා ශාස්ත්‍රීක කරවන්නේ ඒ වගේ දහම් වැසි වස්ස අපි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සිත් මේ ධර්මාවබෝධයෙන් පුරවන්න ඕනේ. ඒ සිත කුසල් වලින් පුරවන්න ඕනේ. දැන් මේ සිත්නේ තසපුවේ කරන්නේත් ඒකයි. ඇත්තටම net FM ආයතනයේ අධිපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට
ඒ වගේම ආගමිකංශය ඇතුළු මේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපි හැමතිස්සෙම හදවතින්ම ආශිර්වාද කරනවා. මොකද අද විවිධ නාලිකාවල අපි ධර්ම දේශනා කරනවා. නමුත් අපි සතුටු වෙනවා net fm ආයතනය තමයි ඔය දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කරවන්නට මිනිසුන්ට වැඩපිළිවෙලක් හැදුවේ මේ රටේ ඉස්සෙල්ලම. ඉතින් දවස ගාන මිනිසුන්ට මේ සද්ධර්ම වර්ෂාවක් තමන්ගේ හිත පුරව ගන්න ලැබෙනවා. රෑ නිදිය ගන්න කිට්ටු වෙනකොට මේ අහන දහම් පද මතක තියාගෙන මිනිසු නිදා ගන්නවා. ධර්මය අහලා නිදා ගන්න මිනිසු හදිස්සියේ නින්දෙදි මැරුණත් ඒ මිනිසුන්ට බයක් වෙන්න දෙයක් නැහැ. ධර්ම මනසිකාරක යෝනිසෝ මනසිකාරක ඒ මිනිසුන්ට නිදිය ගන්න ඉඩක් හදලා මේ මාධ්‍ය ආයතනයක් කල්යාණ මිත්‍රත්වයේ. එතකොට අද බොහෝ මාධ්‍ය ආයතන ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය දැක්කට පස්සේ ඒ අයත් ධර්ම දේශන සංවිධානය කරනවා. දෛනිකව හෝ විටින් විට ධර්ම දේශන විවිධ විදියට ප්‍රචාරය කරවන්න කටයුතු කරනවා. ඉතින් ඒ තුළ අපි දකිනවා මේ ඇතැම් විට මේ net ආයතනය තුලම සේවය කරපු සේවක මහත්මීනුත් වෙනත් නාලිකාවල අපිට දැකලා තියෙනවා මේ වැඩපිළිවෙලම පටන් ගන්නවා. ඉතින් ඒ හැමදේම රටේ මිනිස්සුන්ට ධර්මය අහන්න ඉඩක් හැදෙනවා. ඉතින් සභාපතිතුමා දවසක් මට කිව්වා සයින්හන්ස අපි මේ ආයතනේ පටන් ගන්නකොට මගේ හිතේ තිබුණා මේ විදියට වැඩපිළිවෙලක් පටන් ගන්න ඕනේ කියලා. එහෙම හිතන් තමයි මේ නාලිකාව ආරම්භ කරන්න කටයුතු කළේ කියලා මට මතකයි. රුවන්වැලි සෑය ළඟදී එතුමා මට කිව්වා. ඉතින් මේ වර්ෂාවේ අංගයක් net fm නාලිකාවත් ඉටු කරන බව ඒ වෙලාවේ සිහිපත් කරේ. දේශකයන් වහන්සේලා විදියට අපිත් ඒ දේ කරනවා. මම කියන්නේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ඉඳලා සියලු දෙනා වහන්සේලා තමන්ගේ ආගමික නායකත්වය තියෙන්න ඕනේ. ඔය හැම මේ අංග පහ තියාගන්න උන්වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය නිසලෙස ගමේ මිනිස්සු පිළිගනි. හාමුදුරුවෝ නිවනට උනන්දු මිනිස්සුන් නිවනෙන් ඈත් කරවන්න නෙමෙයි. හාමුදුරුවොත් උත්සාහ කරන්න ඕනේ මිනිස්සුන්වත් ඒ ධර්ම අවබෝධයට ලං කරලා තමනුත් එතෙන්ට ප්‍රතිපත්ති පුරලා සමීප වෙන්න. මේ වැඩසටහන අවසානයේ පින්වත්නි මේ අංග පහම දේශනා කරලා ඉවර වෙලා නාගසේන මහරහතන් වහන්සේ ලස්සන ගාතාවක් කියනවා. එහි තේරුම ඔබට මතක් කරන්නම්. මහරජාණෙනි ධර්මසේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ කරුණ වදාළේ කියලා කියනවා. අවබෝධ කිරීමෙහි පින තිබූ ජනයා දැක යොදුන් ලක්ෂයක් නමුත් සැනකින් වැඩම කොට අප මහා ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ධර්මාවබෝධය ලබා දුන්සේක කියලා කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන කියපු කරුණ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරන්න පින තියෙන ජනයා දැක්කොත් යොදුන් ලක්ෂයක් හරි වඩිනවා. ඒ කෙනාට ධර්මයේ දෙන්න. ඉතින් ඒක මේ ශාසනය තුළ සියලුම ප්‍රතිපත්තිය දෙන භික්ෂූන්ට ශ්‍රාවකයන්ට තියෙන්න ඕන ලක්ෂණයක්. භාග්‍යතුන් වහන්සේ කියන අපේ සාසුරුන් වහන්සේටත් තිබ්බනම් ඒක අපි හැම දෙනා තුළම තියෙන්න ඕනේ පින්වත්නි. ඒ කල්යාණ මිත්‍රත්වයෙන් සියලු දෙනාම ධර්මය ලෝකයට බෙදා දෙන්නට බෙදා දෙමින් තමනුත් ඒ ධර්මය තුළ හැසිරෙන්නට කටයුතු කරමු. වැස්සත් එක්ක ඔන්න වටින අංග පහක් වැස්සේ තියෙන ලක්ෂණ පහක් අපේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් විදිය නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ යුතුම් ධර්ම කරුණ අද අපි විග්‍රහ කළේ සිත්නේ තසපුව තුල. හැම දිනාටම මේ ස්වභාව දහම ඒ උතුම් බුදු දහමත් එක්ක ගලපා ගන්න. තව තවත් වගේ නුවණින් විමසලා මේ ස්වභාව දහමේ පේන දේ තුලින්ම ඔබට දහම දකින්නට වාග්ය ලැබේවා. ඔබත් ඔබේ ජීවිතය තුළ අනේකාටත් යහපත හිතසුව සලසමින් ඔබේ මේ හුස්ම ලෝකෙට වැඩක් ඇති විදිහට ගෙවන ජීවිතයක් බවට ඔබේ ජීවිතේ පත් වෙන්නට මේ උතුම් අනුශාසනීය හේතු වෙත්වා. ඔබට මිනිස් සැප දෙව් සැප වගේම උතුම් නිවන් සැප පිණිස මේ උතුම් ධර්මානුශාසනීය හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දායකත්වය කුස්ලා දේවා කියන ප්‍රනාන්දු පවුලේ පින්නතුනුත් දිනිති දිනෙත් කියන පින්වත් ප්‍රනාන්දු පවුලේ දරුවනුත් දායකත්වයෙන් එකතු වෙනවා පානදුර සිට. දිනෙත් ප්‍රනාන්දුගේ දෙසැම්බර් 3 වෙනි දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන
ශ්‍රවණය කරන්නන්ගේ නිවන් අවබෝධය පිණිස දේශකයන් වහන්සේටත් තව තවත් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබීම පිණිස කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන සටහන් කරලා තියෙනවා තමන්ගේ දායකත්ව අරමුණ. ඉතින් අද මේ දෙසැම්බර් 3 වෙනිදාට දායකත්වයේ ඉදිච්ච දිනෙත් ප්‍රනාන්දු ඒ පුතණුවන්ට අපි ආශිර්වාද කරනවා. ඒ පුතාටත් ඒ වගේම දේවා කුස්ලා කියන අම්මට තාත්තට දිනිති දියණියට ඒ ප්‍රනාන්දු පොලේ සියලු දෙනාටත් උතුම් ධර්ම අවබෝධය පිණිස මෙලොව හිතසුව පිණිස පරලොව සුගතිය පිණිස සියලු දෙනාටම මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අද දවස තුල ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් රැස්වෙච්ච සියලු පින් දෙවියෝද සතුටින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මේගේ ඥාතියෝ හැමදෙනාගේම මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා. මේ පින් අනුමෝදන්ව පරලොව සැනසීම ලැබමින් සියලු දෙනාම ඉක්මනින්ම මේ සසරින් මිදෙන්නට එවුනුත් කටයුතු කරත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි අපි මේ බුදු සසුන තුළ වෙරවීරිය වඩමින් කුසලයේ පුරුදු කරන බොහෝ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ රටට මේ සමාජයට මේ ලෝකෙට ධර්මයේ බෙදා දෙමින් උන්වහන්සේලා තවත් බොහෝ දෙනාව කුසලයට උනන්දු කරවන සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් net ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම අපේ වරුණ මහත්මයාට ඒ වගේම දායකත්ව දරුවෝ ඒ ප්‍රනාන්දු පවලේ පින්නතුන්ට සහ ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච පින් ඇති ඔබ හැම දෙනාටමත් මෙලොව හිතසුව පිණිස පරලොව සුගතිය පිණිස උතුම් නිවන පිණිස සියලුම පින් හේතු ආසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරන ගමන් දෙවියන්ගේ හිත් දිනාගත් විසාක ස්වාමීන් වහන්සේ වගේ අපිත් මේ ලෝකයට පින්වත්නි ශ්‍රද්ධාවෙන් මෛත්‍රියෙන් හිතසුව පිණිස හැසිරෙමු කියන අදිස්ථානයෙන් සියලු දෙනාට සෙත්පතනවා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නේ දසපුව ධර්මානුශාසනාව නිමවටපත් උනේ සබහා දහම ඒ වගේම බුදු දහම බොහොම සමීප ලෙසින් තිබෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ සබහා දහම අපි දකිනවා නොදකින දේවලුත් තිබෙනවා. මම හිතන්නේ අපිට ධර්මය නිසා ඒ නොදකින දේවල් දකින්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වයම්බෝ ඥාණයෙන් ඒ අවබෝධ කරගත් ධර්මය උන්වහන්සේගේ හිතින්මනේ උන්වහන්සේ මේ අවබෝධ කරගත්තේ. ඒ නිසා බඹයක් පමණ වූ මේ ලෝකයේ තුලින් අපිට නොපෙනෙන ලෝකයක් බලන්නට පුළුවන්. ඒ හිත ගොඩනංගන ආකාරය බොහොම අපූර්වට පරිසරයත් සමග ගලපා දේශනා කරපු දේශනාවකුයි නිමවටපත් උනේ. එළඹෙන සාකච්ඡා වාරයේදී ඒ ඇසුරේ ගොඩනැගෙන ප්‍රශ්න විමසන්නට ඔබට අවස්ථාව දෙනවා අපි. ඒ සඳහා දුරකථන අංකය සිහිපත් කරන්නම් 0112 55 33 63 0112 55 33 63 දුරකථන අංකය තිබෙනවා. ඔබට කතා කරලා මේ දුරකථන නැවත සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිට්නේ දසපුව සමග. අපි ඔබට ආරාධනා කරනවා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න 0112 55 33 63 දුරකථන අංකයේ විවෘතව තිබෙන්නේ. කෞෂි ඔබට සහයෝගයක් ලබා දෙවි. ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා අපත් සමග සම්බන්ධ කරවන්නට. ඉතින් ඒ සහයෝගයත් එක්ක ඔබට ඔබේ ගැටලු निराකරණය කරගන්නට මේ හෝරාව තුලදී අවකාශය තිබෙන වග නැවත සිහිපත් කරමින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ නැවත වාරයක් බොහොම ගෞරවයෙන් සෙනසුරාදා සිට්නේ දසපුවට ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නට බෑ. හැබැයි මට හිතෙන සංසිඳීම පිළිබඳව වහන්සේ දේශනා ආරම්භයේදී දීර්ඝ දේශනාවක් සිදු කරන්නට යෙදුණා. එතනින්ම පටන් ගත්තත් හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ සංසිඳීමයි සිඳීමයි කියන්නේ දෙකක්ද? සංසිඳීමයි සිඳීමයි එකටම, ඒ කියන්නේ සංසිඳීමෙන්ද සිඳීම සිදු වෙන්නේ.
සංසිඳීමකින් තොරව වරුණට ඔය වචන දෙක කොහෙන් හරි අහලා දැනගත්ත එකද හිතිච්ච එකද? හිතුණා මට දැන් ඔබ වහන්සේගේ කියනකොට අර මේ පිළිබඳව ගොඩක් දැනගත්තොත් හොඳයි කියලා. එකම දෙයක්ද දෙකක්ද කියන එක. බොහොම වටින වචන දෙයක් ඒකයි. ඇත්තරම් දැන් මේ ශාසනයේ තියෙන්නේ බිඳ දැමිලි වලට, කෙලස් බිඳ දැමිලි වලට. කෙලස් බිඳ දමන්න ගොඩනැගිලිත් තියෙනවා. බිඳ දැමිලි ගොඩනැගිලි කියන වචන දෙකන්නේ. මොනවද ගොඩනගන්නේ? බෝධිපාක්ෂික ධර්ම. එහෙමයි. ප්‍රඥාව ගොඩනගනවා, සමාධිය ගොඩනගනවා, සීලය ගොඩනගනවා, මේව ගොඩනගනවා. ඒ ගොඩනැගිලි වල ප්‍රතිඵලයක් විදියට බිඳ දැමිලි වෙනවා. ඒතර අපේ හිත වරුණ හැම වෙලේම කොයි වෙලාවෙත් ඇවිස්සිච්ච ගම. මේ ඇවිස්සිච්ච හිතට කවදාකවත් අර ගොඩනගන්න ඕන ප්‍රඥාව ගොඩනගා ගන්න බෑ. එහෙමයි. ඒතර මේ ප්‍රඥාව ගොඩනගන්න සංසිඳවන්න ඕනේ. නැතුව සංසිඳිච්ච නැති හිතක කවදාකවත් ප්‍රඥාවක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට කෙලෙස් බිඳ දමන්නත් බෑ. ඒ නිසා ගොඩනගන ප්‍රඥාව ගොඩනගා ගන්නත් බිඳ දමන්න ඕන කෙලෙස් බිඳ දමන්නත් සියල්ලටම සංසිඳවන්න ඕනේ. එතකොට සංසිඳීම කියන්නේ එක්තරා ගොඩනගා ගන්න දෙයක්. සමාධියෙන් සිහියෙන් මේ සංසිඳවනවා. සංසිඳවන්නේ අනිවාර්යෙන් එක්තරා ගොඩනැගීමක් විදියට. එතකොට ඔය ඔබ අහපු වචනේ මම එකයි ඇහුවේ කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ කියලා වචන දෙක. ඔබ වහන්සේගේ දේශනාවෙම තමයි කියුවේ. නේද මේ දෙක සිංහල වචන දෙක. සිංහල වචන දෙක නම් මේ දෙකේ තියෙන අර්ථය ගැඹුර වෙනම දේශනයක් කරන්න පුළුවන්. එහෙමයි. ඒ ඇයි දන්නවද? වරුණ සමතේටයි විදර්ශනාවටයි ඔය වචන දෙක කෙලින්ම දෙන්න පුළුවන්. එහෙමයි සර්. ඒ කියන්නේ සංසිඳීම ඇවිල්ලා සමතය, සිඳීම ඇවිල්ලා විදර්ශනාව. එහෙමයි. දැන් විදර්ශනාවේ බුදුරජාණන් වහන්සේ වෙනවා ප්‍රඥාවෙන් කැපිල්ලක් කරන්නේ. සිඳලා දානවා. ඔව්. මොනවද? කෙලෙස් සිඳලා දානවා, කපලා දානවා. අර අපි ඔයකට ලස්සන උපමාවක් ගන්නවා. ගොයම් මිටිය කපනකොට ගොයම් මිටිය අල්ල ගන්නවනේ. ගොයම් කපද්දි. මේ ඒකේ මෙහෙම වම් අතින් සමහරට ගොයම් මිටිය අල්ලගෙන එකට මිටි කරලා අල්ල ගන්න කෙනා දකුණු අතේ තියාගෙන ඉන්න දෑකැත්තෙන් කපනවා. දැන් ඔබ බලන්න මොකද වෙලා තියෙන්නේ? අර විසිරිච්ච මිටිය සංසිඳෙව්වා වම් අතින්. නේ? එකට එකතු කරලා සංසිඳෙව්වා. විසිරීම නැති කරා. එකට එකතු වුණා කියන්නේ සංසිඳුණානේ. ඊට පස්සේ මොකද කරේ? දකුණු අතේ දෑකැත්තෙන් සිඳලා දැම්මා. සංසිඳෙව්වා. ඒ කියන්නේ සංසිඳීම සිඳීම හේතුව. මේ දෙක එකට වෙන්න දෙයක්. සිඳුන් නැත්තම් සංසිඳෙන්නේ නැහැ. නේ සංසිඳුන් නැත්තම් සිඳවන්න බෑ. සිඳලා දාන්නේ සංසිඳන තැන. ඉතින් මේ ඇත්තනම ඔය වම් අතින් කරපු කාර්ය අර එක්තෙන් කරපු වැඩේ සමතේ වගේ. දකුණු අතින් කරපු දෑකැත්ත අරන් කරපු වැඩේ විදර්ශනාවෙන් කරපු ප්‍රඥාවෙන් කෙලස් කැපුව වැඩේ. ඒතර මේ වම් අතින් සමතේ දකුණු අතින් විපස්සනා දෙක වගේ වැඩක් තමයි අර ගොයම් කපනේ උපමා කරනවා භාවනා කරන ශ්‍රාවකයාට. එහෙමයි. ඇත්තටම ඒ වචන දෙකට හොඳම සිංහල වචන දෙයක් තමයි සිඳිනවා සංසිඳිනවා කියන වචන දෙක. හොඳයි මම හිතන්නේ ඉතින් හොඳ පිවිසුමක් අපේ හඳ එතකොට හිතේ සංසිඳීම සඳහා අපි යොදා ගන්න දේවල් පිළිබඳව අපිට කියන්නේ ඒවා යෝග්‍යද කියලා හරියට හඳුනගන්න සමහරු හිතට කිසි නිදහසක් නැහැ සංසුන් බවක් නැහැ මං සින්දුවක් අහනවා ඒ හින්දා තව සමහරු කියනවා හිතේ තියෙන පීඩාව නැති වෙන බොන්න ඕන කියලා හැමදේම අවසර බොන අය එහෙම කියන කතාවක් නේ ඔක ඉතින් එතකොට මේ යොදා ගන්න ක්‍රමවේදය අපි බෞද්ධ එක පැත්තකින් අනිත් පස්සෙන් සාමාන්‍යයෙන් අපි සරලව හිතලා හිතේ සංසිඳීමට යොදා ගන්නා මේ වගේ භෞතිකව යොදා ගන්න ක්‍රමවේදයේ තියෙන හානිකර භාවය එහෙම නැත්නම් මේ යෝග්‍ය අයෝග්‍ය භාවය පිළිබඳවත් පාදලා දෙන්න. දැන් ඔය භෞතික සංසිඳෙන්න කියලා කරන බොහෝ දේ තුල ඇත්තටම සංසිඳෙල්ලක් තියනවාද කියන එකට තමයි අර දවසක් අපි අවධානය යොමු කරේ කිසිම හිතේ සංසිඳීමක් නැතුව මේ නට සින්දු කීගේ ට්‍රිප් එකක් ගියපු කෙනෙක් ට්‍රිප් එක ඉවර කරන්නේ කොහොමද කියලා අපි කතා කරේ එක දවසක කතා කරා. එතකොට ඒ කියන්නේ හිත සංසිඳවලා නැහැ. කෑක් ගහලා නටලා ඩොල්කි ගහලා බොන අය බීලා කඳු නැගලා අනම්මනම් කරලා බස් එක ඇතුළෙත් දැන් ට්‍රිප් එක ඉවර කරලා එන අතරෙත් මුල් ටික කෑග ගහ සින්දු කීගේ නටලා අන්තිමට ගෙවල් වලට කිට්ටු වෙනකොට මලකුණු වගේ යන්නේ සීට් වල එහෙම වැටලා හරිද ඒ කිසිම මේ සංසිඳීමක් වෙලා නැහැ අන්තිමට අවසානයේ ගෙදර ඇවිල්ලත් තෙහෙට්ටුයි
කකුල් අමාරුකම් ඔක්කොම එක මේ නිකන් ඈලි මෑලි වෙලා ගිහිල්ලා අර කොටින්ම කියනවා නම් ට්‍රිප් එක යනකොට තිබුණ ප්‍රබෝධය. ඒ ප්‍රබෝධෙත් නෑ දැන් ට්‍රිප් එක ගිහිල්ලා එනකොට. ලෙඩ වෙලා ඇවිල්ලා සතියක් විතර නිවාඩු දාන්න. ඔව් හේතුව හිත සංසිඳිලා නැති නිසා. කෙලස් වලින් සංසිඳීමක් නැති තැන වරුණ ඒ තියෙන කෙලස් වල විසිරීමේ තියෙන පීඩනේ මිනිස්සු නැති කරගන්න දන්නේ නැතුව ඒ කෙලස් විසිරීමත් එක්ක තියෙන පීඩනෙන් බලාපොරොත්තු වෙන අර ඔබ කිව්ව විදිහට භෞතිකව නටලා ගයලා සින්දු කියලා මොනෙන් හරි ඒක සංසිඳයි කියලා හිතෙනවා. හැබැයි අවසානයේ ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් අර උදාහරණයකට සමහරලාට වරුණ මේ පළඟැටියත් මේ ආලෝකයට එන්නේ මැරෙන්න ඕනේ කියලා හිතන්නේ නෙමෙයිනේ. මේක මොකක් හරි රස ආස්වාදයක් ඇති කියලා හිතාගෙනනේ. ඒකේ ගොඩක් දේවල් තියෙනවා රසය ඇති කියලා හිතාගෙන විඳලා අවසානයේ බලනකොට ඇති රසයක් නැහැ. දැන් ඕකේ මේ හරි පුදුමයි අපේ හැමෝටම දැන් මනස උසස් කරන්න පුළුවන් වූ මේ මිනිස්සු දැන් එතකොට ඒකෙන් සංසිඳීමක් නැහැ. ඒකෙන් ඇති දෙයක් නැහැ කියලා හඳුනගෙන ඒ වෙලෙට අත්හැරලා ආපහු අර හොද මඩි දානවා වගේ ඒකටම වැටෙනවානේ. ඉතින් ඒ රජස්වභාව දන්න සීමාවනේ. දැන් අපි කියමු උදාහරණයකට ගත්තොත් ඇත්තටම මේ නගර බදව ඉන්න මිනිස්සේ කැලේකට ගියාට පස්සේ දියැලක් කැලක් දොලක් ගලන වනයේකට ගියාට පස්සේ පුදුම සංසිඳීමක් එනවා. කවුද නැහැ කියන්නේ ඒක තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. ඇයි අර නගරේ ඉන්නකොට ඇවිස්සෙන මේ පීඩනේ සම්පූර්ණ වරුණ එයාට අර වනයේට ගියාට පස්සේ ඒ වනයේදී පේනවා ඔය ඇහැට පේන දර්ශන විවිධ විකාර රූපී දේවල් කනට ඇහෙන විවිධ මේ නොඑක එක අවධානය යොමු වෙන ශබ්ද කිසි දෙයක් අර වනයේට ගියාම නැහැ. ඒ ඇලක් දිහා ඇලක් දොලක් ගලන විදිහ බලාගෙන ඉන්නකොට අර හිතට ආපු විවිධ විතර්ක ටික තමයි මේ සංසිඳෙන්නේ. එහෙමයි. ඒ සංසිඳන එක තුළ ඔවුන්ට ඒක මහා ලොකු දෙයක්. මොකද කමටහනකින් හිත සංසිඳවන්න තරම් ලොකු වැඩ පිළිලා දන්නේ නැහැ. දන්නේ අර ටිකනේ. ඒතර ඒ දන්න ටික ලොකු දෙයක්. ඒක තමයි උන් දන්න ලොකු දෙය. හරියට නිකන් සූර්යාලෝකේ දන්නේ නැති තාක්කල් සූර්යාලෝකයක් තියනවා කියලාවත් දන්නේ නැති තාක්කල් කණාමැදිරි එළියත් මහා වටිනවනේ වරුණ. ඒකත් එළියක්නේ. එහෙමයි. ඉතින් මහා අඳුරම ඉන්න කෙනාට කණාමැදිරි එළිය දැක්කමත් ඒක ලොකු දෙයක්. ඒ වගේ දෙයක් තමයි බෝධිපාක්ෂික ධර්ම තුල සංසිඳීම පුරුදු කරපො නැති කෙනෙකුට කැලේකට ගිහිල්ලා මේ වින්දනේ ඒ ටික නිකන් කණාමැදිරි එළියක් වගේ සංසිඳන දෙයක්. ඒකත් හොඳ දෙයක්. හැබැයි ඒක පවත්වා ගන්න බෑ කියන එක ඔබ කියන්නේ. ඒක ඕනේ. දැන් මම නම් සාමාන්‍යයෙන් කාලෙන් කාලට මම ඔය වඩිනවා ගොඩක් වෙලාවට අපි දැන් ඉස්සර නම් වරුණ ධර්ම දේශන වලට වඩනකොට ඔක ස්වභාවයෙන්ම පුරුද්දක් විදියට තිබුණා. අපි කොහේ රට පුරා වඩිනවනේ දේශන වලට. ඒත් මම මේ කොවිඩ් කාලෙත් දැක්ක ඔබ වහන්සේ එහෙම එකතැන වැඩි හිටියේ නෑ. දැන් මෙහෙම නෑ. එහෙම කියන්නේ නෑ. ඒකට හිතයි මම නිරෝධයි නේදකට කරලා නෑ. ඔබ වහන්සේ ජන ශූන්‍ය පැති වලට යන්නේ. ඔව් ඒ කියන්නේ ඇත්තට මේ මෙතන උනේ මෙහෙමයි මේ දේශකයන් වහන්සේලා විදියට රට පුරා වඩිද්දී මට මතකයි එක අවස්ථාවක ඥානදීප ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ උන්වහන්සේ අසනීප වෙලා මේ සතියක් දෙකක් හිටියොත් එහෙම කුටියටම වෙලා මේ ඒක අමාරුයි ඔක්කොමට වෙයි. ඔව් දැන් හැම තිස්සෙම වැඩම කරලා ඊට පස්සේ හාමුදුරුවෝ මට කියනවා මම ඩ්‍රයිවර්ට කතා කරලා මේ ඔය අතුරුගිරිය වටේ රවුමක් දාලා හරි අර තියෙනවනේ ඔරලෝසු කණු වටේ රවුමක් කරගිලා හරි එනවලු. ඉතින් දැන් ඒ හිත පුරුදු වෙච්ච විදිය මෙතනදි වෙලා තියෙන්නේ දැන් ඔය වනය ඇල්ල දොල ගංගා ඒ තියෙන මේ නිමිච්ච පරිසරයේ පුළුවන් තරම් ඇසුරු කරනවා ධර්ම දේශන වලට වඩිද්දී. එහෙමයි. එතකොට ඒ වඩිනකොට ඒ පැතිවල ඒ නිදහසේ ඉන්නකොට දැන් මගේ රියදුරු මහතුරුණත් ඒ ජීවිතේ හොඳට විඳිනවා. ඒ දේශන වලට වඩිද්දී අපි පුළුවන් තරම් ස්වභාව ධර්මයේ පරිසරෙත් එක්ක ඉන්නවා. දැන් මේ කාලේ අපිට එක ආයතනයකටම කොට වෙලා ඉන්න වෙනවනේ. ඉතින් ඒ නිසා අර ඇන්දරේ නීතිවත් වෙනකොට අපි කාටවත් කියන්නේ අපෙන් හානියක් නොවන විදියට අනිත් අයගෙනුත් අපිට බලපෑමක් නොවන විදියට අපි කොහේ හරි ඈත වනයේකට රිවර්ස්ටන් හරි කැලේක කොහේ තමයි ඒ කියන්නේ දැන් රිවර්ස්ටන් කියන්නේ නකල්ස් කිට්ටුව මගේ දන්න හොඳ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා වැඩෙන ගල්ලෙන් තියෙනවා. උන්වහන්සේලා මට සමහරලාට කියනවා වඩනකොට මේ
PCR එකක් කරන් එන්න ඕනේ කියලා. ඉතින් මොකද අපි කොළඹින් වඩින මාධ්‍ය ආයතන වලටයි විවිධ වඩිනවනේ. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේලා අසුරු කළා. ඇත්තටම කිව්ව බෙල්වුඩ් පැත්තෙත් කන්දක් මුදුනේ තියෙනවා මගේ කල්යාණ මිත්‍රේ ස්වාමීන් වහන්සේ නමක් එකට මහාන වෙච්ච සහෝදර සයන්ස් නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලා ඉන්න පරිසරයට ගියාට පස්සේ වරුණ දැන් අර ඇතැම් භික්ෂූන් බලනවානේ නගරෙටම එන්න ඕනේ කියලා කොළඹට එන්න ඕනේ. අර මං එකපාරක් ඔය සමහර බෞද්ධ පත්තරවල තියෙනවා දැන්වීම් දාලා හාමුදුරුවරු මේ පිණ්ඩපාතයෙන් යැපෙන සිල්වත් භික්ෂුවකට කොළඹවටින් නිවසක් ඉඩමක් සොයයි නිවසක් සොයයි කියලා. දැන් මේ හාමුදුරුවෝ පිණ්ඩපාතයෙන් හැබැයි කොළඹවට තැනක් හොයන්නේ. මේ මොකද සමහර හාමුදුරුවෝ ආදායමක් කරගෙන තියෙනවා පිණ්ඩපාත සල්ලි හොයන්නේ. එතකොට මම ඔබට කියන මේ වෙලාවේ පිණ්ඩපාතේට හාමුදුරුවෝ කෙනෙක් විදිහට කවදාහක්වත් පාත්‍රයට සල්ලි දාන්න එපා. ඒක මේ ශාසනය තුල වටින පැවිදි ප්‍රතිපදාවක් විනාශ කරනවා වෙනවා. සමහරලාට අපිට මේ පිණ්ඩපාතේ වැඩිදී මේ ආවට වරුණ මේ මම මෙතන මේ වැල්ලවත්ත පැත්තේ මේ බම්බලපිටිට ආසන්න ඔය රොක්සිවත්ත කියලා තියෙනවා. ඔය රොක්සිවත්තේ සමහරලාට අපි පිණ්ඩපාතේ වැඩපු අවස්ථාවල අපිට මතකයි මේ දෙමළ කියන්නේ හින්දු ඇත්තෝ ඉස්ලාම් ඇත්තොත් එනවා මේ පාත්‍රයට මුදලක් පූජා කරන්න. එතකොට අතවහලා පිළිගන්නේ කිව්වට පස්සේ මේ මුදල් කැප නැහැ කියලා කියනවා. අපි දැන් යාලට තේරෙන්නේ නැහනේ. වචනෙන් දෙකෙන් එකට කෙටි උත්තරයක් කියනවා. මුදල් පිළිගන්නේ වගේ. එතකොට ඒගොල්ලෝ එතන කිට්ටුවක තියෙන මේ මොනවා හරි පොඩි කඩ තියෙනවනේ මේ ගෙවල් වල. ඒවෙන් බඩු ටක් ගාලා කියලා බිස්කට් පැකට් හරි ගෙනල්ලා පූජා කරනවා. ඉතින් ඒ වගේ භික්ෂුවකට මුදලක් දෙන්න යනවා නම් භික්ෂුව මේ ඒක දැනුවත් කරන්නත් ඕනේ. මේ වගේ අපි ප්‍රසිද්ධිය දැනුවත් කරන්න එකයි. අර සමහර වෙලාවට සල්ලි එකතු කරන්න එහෙම යනකොට වෙන්නේ මොකද්ද? ඉතින් පිණ්ඩපාතේ වඩින්න බෑ අර වගේ කැලෑවල් පැතිවල ගම්මානවල. මේ එතකොට ඉතින් කොළඹවටම තැනක් තියාගන්න ඕනේ පිණ්ඩපාතේ වඩින්න. අන්තිම මම මෙහෙම හෙව්වොත් මම කිව්වේ වරුණ ඉතින් අර ස්වාමීන් වහන්සේලා අර ඈත සෙනසුන් වල ඉන්න විදිය දකිනකොට දැනෙනවා හිතට මොනතරම් උන්වහන්සේලා මේ පැවිදි ජීවිතයේ තියෙන ಗುಣධර්ම ටික නිදහසේ වඩනවද කියලා. ඉතින් ඒක කාලෙන් කාලට අපිත් ගිහිල්ලා ඒ අසුර ගන්නකොට අපිටත් අර මේ කාර්යබහුල කාලය තුල යම් මේ ප්‍රමාදයක් වෙනවා නම් අපිට ඒ ප්‍රමාදෙට ඈත් කිරීමක් ප්‍රමාදේ කඩන්න අර සංඝයා විටින් විට අසුරු කරන එක සෑහෙන උපකාර වෙනවා. එතකොට ඒ වගේ ස්ථානයකට ඔබ වහන්සේලා වඩිනකොට ඒ අර සංසිඳීම කියන එක පිළිබඳව දැන් ඔබ වහන්සේ නගරාසන්නව වැඩ ඉන්නේ. එතකොට කොළඹ සහ තදාසන්න ප්‍රදේශයක වැඩ ඉන්නේ. එතකොට ඒ යන වෙනසත් එක්ක ආයි ඔබ වහන්සේ කොළඹට වඩිනකොට තදාසන්න ප්‍රදේශයට වඩිනකොට ඒ වෙනසත් එක්ක ඔබ වහන්සේට අසීරුවක් දැනෙන්නේ නැද්ද? එතකොට අර මේ මෙතන සැබෑ ස්වභාවය නැහැ කියලා දැනෙනවද? කොහොමද හිත පුරුදු කර ගැනීම තුල එය වෙනස් කරගන්න පුළුවන්ද අපිට? ඇත්තටම අපිට හිත කොතනටත් සමානව තියාගන්න දක්ෂ වෙන්න ඕන වරුණ. නැත්තම් මේකේ අපි කියනවා අම්බෝ දිව්‍ය ලෝකෙන් නිකන් අපායට ආවා වගේ. අර ඈත දුර සෙනසුනක ඇසුරු කරලා නගර බදට එනකොට හැබැයි මම දැන් ඔය මේ පිළියන්දලාවට මං හදාගත්ත ආයතනෙ උනත් අපි ගස්කොළන් වල කැලේ වගේ තමයි එතනත් තියාගෙන ඉන්නේ. හරිද? ඒකෙන් ගේට්ටුවෙන් ඇතුළට ගියාට පස්සේ වෙනම ලෝකයක් වගේ තමයි. අපි ඉන්නේ කොහෙත් කැලේ වගේ තමයි හිතේ. නගරයක් කිට්ටුව කියලා තේරෙන්නේ නැහැ. නමුත් එතන නෙමෙයි අපේ දැන් කොතනට ගියත් තමන්ගේ හිත අභ්‍යන්තරයේ තමයි තමන් සංසිඳීම තියාගන්න ඕනේ. බාහිර දේ මත යැපුණොත් එහෙම මේ හිත අන්තිමට සංසිඳීමක් නේ. දැන් බලන්න වරුණ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තණ්හාව කියන එක දෙවන්නේක් කරගත්තොත් එහෙම නගරේ නෙමේ වනේ හිටියත් වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ තනියෙන් හිටියකොට තනියෙන් නෙමෙයි ඉන්නේ තව එක්කෙනෙක් එක්ක. ඒක තමයි අර බැඳීම් කියන මේ තණ්හාව කියන එක නා. ඒතර යා වනේ ඉඳලත් ඒවා හිත ඉන්නවා. එතකොට ඊට පස්සේ උන්වහන්සේ කියන නගරේ හිටියත් ඒ දෙවැන්න තණ්හාව කියන දෙවැන්න නැත්තම් හිතට ඒතර මහා ජනා කියන නගරේ හිටියත් එයා ඉන්නේ හුදකලාව කියනවා. 1000ක් මැද්දේ වුණත් තනි වෙන්න පුළුවන් කියලා. තනි හුදකලාව කියනවා. ඉතින් අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුවකට තියෙන්න ඕන සැබෑ සිතුවිලි හිතේ පුරුදු කරගන්න පුළුවන් නම් වරුණ නෑ මං අර කැලේට විතරයි මෙතෙන්ට බෑ අතනට විතරයි මෙතෙන්ට බෑ කියලා
මං අර පිරිස අතරින් මේ පිරිස අතරට එන්න බෑ කියලා එහෙම බෙදා ඉතින් මම කොතනත් එක තමන්ගේ හිත රැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුණු දුකක්. ඇයි ඊට පස්සේ අපි කැලේම උපාදාන කරගන්නවා. දැන් බැරි වෙලා හරි බෙහෙටියක්වත් ගන්න එන්න බෑ රෝහලකට මම දැකලා තිනවා. ආපෝ මට ඔය ගියාම හිත විසිරෙනවා කියනවා. කැලේ ඉන්න හාමුදුරු කෙනෙක් කියනවා මට ඔය ටවුන් එකට ගියොත් එහම හිත විසිරෙනවා තමයි. හැබැයි උන්වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. හසුරුවන්න. අර කැලේදී හදාගත්ත සිත රැක ගන්න මෙතෙන්ට ආවමත්. එහෙම නැත්තම් එතන ඇති වැඩක් නැහැ. ඒ කියන්නේ කැලේ ඉඳලා කරපු දෙයක් නැති වෙනවා. తాවකාලික වෙනවා. ඒකේ මේ තමන්ගේ හිතට ඒ කියන්නේ හරියට අපි නිකන් මෙහෙම හිතමු මේ සමහර වෙලාවට වරුණ මේ පින්ඩපාතේ වැඩන හාමුදුරු කෙනෙකුට ඕක නිකන් අත්හදා බලන්න දීපු අවස්ථාවක් වගේ. අර කැලේ ඇතුලේ ඉඳලා එකපාරට පින්ඩපාතේට ගමට යනවා. ගමට යනකොට විවිධ මිනිස්සු මුණ ගැහෙනවා. විවිධ ආකාරයේ ගෙවල්ද යාන වාහනද මුණ ගැහෙනවා. ආපහු කැලේට වඩනවා. දැන් පින්ඩපාතේම යම් ඕකට දෛනිකව දෙන පොඩි පෙරහුරුවක්. ඒක පුරුදු වෙන්න ඕනේ. අනිත් එක දැන් එතනදී පින්ඩපාතේට ඔබ වහන්සේලාට ලැබෙන ආහාර වෙනදීමත් හරි අපූර්වයි නේද අපේ හැමෝටම. ඒක හිත ලොකු වෙන භාවනාවකට යන්න ඕන අවස්ථාවක්. දැන් අපිට දකේ දැන් සාමාන්‍ය එක පිඟානකට එක එක දේවල් බෙදලා දුන්නොත් එහෙම කනකොට ටිකක් හරි අපහසුයක් අපිට දැනෙනවා. හැබැයි ඔබ වහන්සේලා එක මැදහත් සිතින් මේ විඳ දරා ගන්නවා. එක ගෙවල් වල එක විදිහට හදපුවා. එහෙමයි. ඇත්තටම මේ දැන් ඔය අර කිව්ව විසාක අපි දේශනේදී කතා කරපු විසාක ස්වාමීන් වහන්සේ එහෙම පලාතක ඉන්නෙත් මාස 4යිනේ. මාස 4න් 4ට පලාතෙන් පලාතරත් වඩිනවා. එතකොට අර දැන් අද වෙනකොට පින්ඩපාතේ වඩින සමහර සන්හසලා පිටරට ගිහිල්ලා පින්ඩපාතේ වඩිනකොට ඔය තායිලන්තේ එහෙම බුරුමෙ එහෙම සමහර රටවල් තියෙනවා. මේ වරුණ තායිලන්තේද කොහෙද මම මතක විදියට මට කියලා තිනවා මේ ගෙම්බොත් උයලා දානවා පින්ඩපාතේ පාත්‍රයට. ඒ කියන්නේ මිනිස්සු කන කෑම බීම එයාලගේ ආහාර දාමේ තියෙන ආහාරය තියෙනවා. මේ මිලින්ද ප්‍රශ්නෙම තියෙනවා ඔය වයසට ගියපු හිවලගේ තියෙන ගුණාංග දෙක භික්ෂුව ඇති කරගන්න ඕනේ කියලා එක ගුණාංගයක් තියෙනවා. මේ ඒ හිවලට දුර්වලච්ච හිවලෙකුට මොන ආහාරයක් ලැබුණත් පිළිකුල් වෙන ආහාරයක් වුණත් එයා ඒකෙන් දැන් දුර්වලයිනේ තමන්. එයා දන්නවා මේ පිළිකුල් වෙච්ච කෑමක් ලැබුණත් එයාට දැන් තව කෑම හොය යන්න බෑ. මට ජීවිතේ පරිසම් කරගන්න මේක ගන්න වෙනවා. ඉතින් භික්ෂුවත් පින්ඩපාතෙන් ලැබිච්ච දේ පිළිකුල් කරන්නේ නැතුව තමන්ගේ කය පවත්ව ගන්න කියලා ඒ ලැබිච්ච දේ උපේක්ෂා සහගත සිතින් ගන්න ඕනේ කියන එක. ඉතින් එතකොට මේ ඇත්තටම පින්ඩපාතේ තුලත් ලොකු උපේක්ෂාවක් හැදෙනවා වරුන්. ඒ කියන්නේ ඒ නිසාද ප්‍රත්‍යවේක්ෂාව එහෙම කරන්නේ ස්වාමීන් වහන්සේලා? ප්‍රත්‍යවේක්ෂාව පින්ඩපාතේ විතරනේ කොතෙන්ටත් තියෙනවා. රජමැදුරට ගියත් ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ. එහෙම ඒ ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ ඒ නිසා. ප්‍රත්‍යවේක්ෂාව තුල තියෙන්නෙම මම මේක ගන්න මොකටද කියන එක අරමුණ සිහි කරනවා. මේ ජීවිත යාත්‍රාව පවත්ව ගන්න විතරයි මම මේක ගන්න කියලා. එතකොට වරුණ මට අරව ඕනේ මේව ඕනේ අරව නැතුව බෑ මේව නැතුව බෑ කියලා මේ බෙදන්න බෑනේ. ඉතින් භික්ෂුවට හැමතැනදීම මේක එහෙම තියෙන්න ඕනේ. දැන් කොහේ හරි ගිහලා සැතපෙනකොට උනත් ඕනම දෙයක ඕනම තැනක සැතපෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය මේ අපි සමහර වෙලාවට මට ඇඳක විතරයි නිදා ගන්න පුළුවන්. මට නම් බෑ මෙට් එක මේ බිමක දාලා පැදුරක නිදා ගන්න බෑ. එහෙම හිතන්නේ නැතුව ගල් තලාවක හරි සිවුර එලලා සැතපෙන්න පුළුවන්කම භික්ෂුවට තියෙන්න ඕනේ. ඉතින් අර මං කිව්වා අපි කැලේට ගියාම අපිට මේ දැන් අර ආරාමයක ඉන්නකොට අපි ඇඳ පාවිච්චි කළාට අපි වනයේකට ගියාම අපිට ওই හැම අත්දැකීමම අපි ලබනවා. දැන් මම ධර්ම දේශන කරන අතරෙත් ඒ අත්දැකීම් විටින් විට ලබනවා. ඒක තුළ අර පින්ඩපාතේ වගේ තමයි මේ විවිධත්වය තුළ ලැබෙන භික්ෂුවට කොතනත් එක විදියට ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියන හුරුව හම්බ වෙනවා. ඉතින් බලන්න මදහත් තැනක හිත තබා ගන්නට භික්ෂුන් වහන්සේට කොතරම් වීර්යයක් දරන්නට සිදු වෙනවද? ඒ නිසාවෙන්ම තමයි දැන් මම ඇත්තටම සමහරවිට මේ එහෙම වඩිනකොට මගෙත් එක්ක වඩින තව ස්වාමීන් එක්ක සමහරවිට මම කතා කරනවා බලන්න සමහර විහාරස්ථානවල ඇතැම් විහාරාධිපති ස්වාමීන් ඒ පන්සලටම වෙලා කොටු වෙලා ඒ දායකයෝ ටිකත් එක්කම ඊයේත් ගෙව්වා අදත් ගෙව්වා පෙරේදත් ගෙව්වා හෙටත් ගෙවනවා
අර ඒකාකාරීකම තුළ උන්වහන්සේ කොටු වෙච්ච රාමුව ඇතුළේ සමහරලාට අපිට නොතේරෙන ලොකු මානසික ආතතියක් ඒක. ස්ට්‍රෙස් එකක්. මම මේ අහන්න හැදුවේ ඒ ප්‍රශ්නේම තමයි ස්වාමීන් වහන්සේ සමාවෙන්න මට දැන් අපි හිත නිවා ගන්නට තනියෙන් බොහෝ වෙලාවට උත්සාහ කරනවට වඩා බෞද්ධ සමාජයේ පුරුදුලා තියෙන භික්ෂුන් වහන්සේ ඇසුරේ භික්ෂුන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන හෝ අනුශාසනා ලබාගෙන හිත නිවා ගන්න. හැබැයි හිත නිවන්නට උත්සාහ දරන කෙනෙක් හිත නිවා ගන්නට යන තැන නිවිලා නැතිනම් හරි ප්‍රශ්නයක් නේ අපේ ආම්දේ. ඔබ වහන්සේ ඔය කියපු ආකාරයට ස්වාමීන් වහන්සේ නිවිලා නැත්නම් උන්වහන්සේම නම් මේ වැඩිපුරම සමාජය තුල මේ වගේ ගැටලුවක් ඇති කරන්නේ මතු කරන්නේ. ඒක හරි ප්‍රශ්නයක්. ඒකනේ දැන් මං කිව්වේ දැන් අර නායක හාමුදුරුවෝ හැම මානසික ආතතියක ස්ට්‍රෙස් එකක හිටියම උන්වහන්සේ ඒක පිට කරන්නේ ඉතින් තමන්ගේ සමීපතම දායකයෝ එක්ක එහෙම නැත්නම් ආරාමිකයෝ එක්ක ඒ ස්ට්‍රෙස් එක පිට කරනවා. ඉතින් ඇත්තටම මේ මානසික ආතතියක් කියන එක භික්ෂුවකට තියෙන්න බෑ. භික්ෂුව හැමතිස්සෙම හොඳට යෝනිසමනසිකාරය වඩනවා නම්. ඒ කියන්නේ එහෙම තියෙනවා නම් උන්වහන්සේලා භාවනාවාදී කරන්නේ නැතුව ඇති. දැන් භාවනා කරනවයි කියන එකටත් වැඩිය එහාට ගිහිල්ලා මේ සිහිය පුරුදු කරන එක හැමතිස්සෙම මේ භික්ෂුවට තියෙන්න ඕන ජීවිතය පුරුද්දක් කරගත්ත දෙයක්. මොනවා හරි අපි තරහ ගියා ටක් ගාලා තරහ අඳුර ගන්න ඕනේ. තරහ ගියා කියන එකවත් දන්නේ නැහනේ සිහිය නැති කෙනා. එයා දැන් අපි හිතමු තරහෙන්ම කරන ගොඩාක් දුර ගිහිල්ලා ඒක අවසානෙවත් තේරුම් ගන්න මේක මේ තරහ කියන එකවත්. මම කියන්නේ හාමුදුරු කෙනෙකුට අර දැන් මං කිව්ව ඔය නිත්‍ය නේවාසික තැනකට වෙලා ඉන්න එකට වඩා විවිධ අපි මේ සිත්නතසෝපේ මට මතකයි පහුගිය දවසක මම කතා කරා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තව දේශනයක්. එදා මම කිව්වා මේ විටින් විට සංඝය ඇසුරු කරන්න ඕනේ කියන එක. කාලෙන් කාලට ගිහිල්ලා සංඝය ඇසුරු කරන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලාගේ එක්ක ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒක කෙරෙනකොට අපිට තේරෙනවා දැන් සමහරලාට තමන්ගේ ඔය විහාරස්ථානයක හාමුදුරුවන්ට තියෙන ප්‍රශ්නයක් මම දැක්ක දෙයක් තමන්ගේ සමාජයක් තියෙනවානේ. එහෙමයි. තමන් ඇසුරු කරන සමාජය. ඒ සමාජයේ එක මතයක ඉන්නවා. ඊට වඩා ಗುಣධර්මයක් කියන එකක් ගැන දැකලා නැහැ. හැබැයි දැන් අර විවිධ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට තමන්ට වඩා හිත වැඩිච්ච ස්වාමීන් වහන්සේලාගේ ඇසුර හම්බ වෙනවනේ. වෙනස් අත්දැකීමක්. ඒ ඇසුර හම්බ වෙනකොට වරන උන්වහන්සේලා හිතන විදිහ, උන්වහන්සේ කතා කරන විදිහ, උන්වහන්සේ යම් පුරුදු පුහුණු කිරීම, තීරණ ගන්න විදිහ, ඒව අත්දැකීම් වෙනවා. ඒව පේන්න ගන්නවා. ඒව තුල තමන්ගේ සිහිය පුරුදු කරෙන්නේ නැති තැන් පවා ටක් ගාලා පේන්න ගන්නවා. එහෙමයි. ඉතින් ඒවා ඇත්තටම භික්ෂුවකට අද පුහුණු කිරීම වෙන්න ඕනේ මං කියන්නේ. සනස දැන් එතකොට යම් ආකාරයකට මෙහෙම මේක මම මේ ඔබ වහන්සේලා භික්ෂුන් වහන්සේ හමුවේ ප්‍රශ්න අහන්නේ අපේ සමාජයේ බෞද්ධ ගිහියන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ. දැන් කිව්වොත් එහෙම ඔය කියන විදිහට රටක් තොටක් ගානේ වැඩම කරමින් ඕව කරනකොට හිත එකලාසයක් කරගන්නේ කොහොමද? හිත එකඟ කරගන්නේ කොහොමද? මෙතන යම් දෙයක් විතර තව තැනකට යනකොට එතන තියෙන වෙන දෙයක්. ඒ වෙන දෙයට හුරු වෙනකොට ආපහු තව තැනකට ගියම තව දෙයක්. එතකොට හිත විවිධත්වයත් එක්ක සංකීර්ණ වෙනවා. එතකොට විසිරීම වැඩි වෙනවා. එහෙම කියලා යම් තර්කයක් කළොත් එහෙම ඒ සඳහා ධර්මානුකූල කොහොමද විග්‍රහ කරන්න පුළුවන්? දැන් හිතට කොතනට ගියත් ඒ ඕනෙම තැනක අත්දැකීම තමන් විශේෂයෙන්ම දැක්මක් තියෙනවා. දෘෂ්ටිය කියලා කියන්නේ සම්මා දිට්ඨිය කියලා. එහෙමයි. දිට්ඨියක් තියෙන්න ඕනේ. රූප බලනකොට, ශබ්ද ඇහෙනකොට හැම දෙයකම ඒක තේරුම් ගන්න දකින්න දැක්මක් තියෙනවා. මේ දැක්ම තියෙන කෙනාට කොතෙන්ට ගියත් තමන්ගේ තියෙන දැක්මෙන් තමන්ට ඒක බලන්න පුළුවන්. දැන් ඒ දැක්ම එන්න ඕනේ අවබෝධාත්මක දැක්මක්. ධර්මයේ තුලින් එන දැක්මක්. සමහර වෙලාවට අපිට පේනවා තමන් තුල තියෙන ප්‍රතිපත්තිවත් නැති ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා ඇතැම් තැනකට ගියාට පස්සේ. එතකොට ඒ තැන් වලට ගිහිල්ලා අපි ගැටෙනවා නම් වරුණ මම දකින්න දැක්මට අනුව මේ හාමුදුරුවෝ මෙහෙම කිසිම ප්‍රතිපත්තියක් නැහැ දුසීල හාමුදුරුවෝ කෙනෙක් කියලා ගැටෙනවා නම් ඒවට ඔය මජ්ක්‍ධිම නිකායේ හොඳ සූත්‍ර ටිකක් පෙන්නලා තියෙනවා. කැලේ ඉන්න වනවාසී භික්ෂුවක් ග්‍රාමවාසී භික්ෂුන් ඇසුරු කරන්න ගියාට පස්සේ තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක ගලපා මේ අර හාමුදුරුවරුත් එක්ක අර මං කිව්ව සංසන්දනය කරගන්න. දැන් කැලේ ඉන්න හාමුදුරන්ට ඔය සංසන්දනය කරන්න පුළුවන් නේ. අපි හිතමු කැලේ ඉන්න භික්ෂුවක් නගරයට ඇවිල්ලා දානෙකට වඩින්න වෙනවා. තමන්ගේ ඥාති කෙනෙක්ගේ හරි සම්බන්ධයක් නිසා දානෙකට වඩින්න වෙනවා. ඉතින් අර හාමුදුරුවෝ දානෙට වැඩි වෙලාවෙ ඉඳලා අර වැඩලා ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාගේ තියෙන තමන් තුල නැති තමන් තුල තියෙන ඇතැම් ප්‍රතිපත්ති අර හාමුදුරුවෝ ළඟ නැති ඒවා බල
ඕවා සංසන්දනය කර කර හිටියොත් ඔය දාන ගෙදර ඉන්න පීඩාකාරීම කෙනා කවුද? ඒ ස්වාමීන් වහන්සේ. අර කැලේ ඉඳලා ආපු හාමුදුරුවෝ. එහෙමයි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ විවිධ සූත්‍රවල මේ ඒ වනවාසී භික්ෂුවක් ග්‍රාමවාසී භික්ෂුන් ඇසුරු කරනකොට කටයුතු කරන්න කොහොමද කියලා. දැන් අද මේවා නැතිකම නිසා තමයි වරුණ ඒ හාමුදුරුවෝත් පීඩා විඳින අතරේ මිනිස්සුන්ගේ ඔළුවටත් අරග දාන්නේ. දැන් සමහරවිට අපි හිතමු අර මං දේශනාව අතරේ කිව්වනේ අර පිණ්ඩපාතේ වටින මේ හාමුදුරුවන්ව සංසන්දනය කරලා ගමේ මිනිස්සු ගිහිල්ලා මේ විහාරාධිපති හාමුදුරුවන්ගේ ඔළුවට දාන හැටි. ඔව්. එතකොට දැන් ඕකේ අනිත් පැත්තක් වෙනවා. සමහරවිට පිණ්ඩපාතික හාමුදුරුවන් හම්බෙලා කියනවා දායකයෝ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ නිසා තමයි අපි මෙහෙම පිණ්ඩපාතේ වඩන හාමුදුරුව කෙනෙක් හරි දැක්කේ. අපිට දාන ටිකක් කර දෙන්න පුළුවන් උනේ. ඒකට අපේ හාමුදුරනේ අපේ අර ගමේ ඉන්න උන්වහන්සේ ආපු සිවුර විතරයි කියලා දැන් ඔන්න බයින්න පටන් ගන්නවා. එතකොට අර හාමුදුරුව දක්ෂ වෙන්න ඕනේ. දැන් මේ දායකයාගේ හිතේ විසිරීමක් නෙමෙයි තියෙන්නේ. මේ විසිරීම මේක තව උග්‍ර කරන්න නැතුව උග්‍ර කරලා තමන්ව මේ හුවා දක්වගෙන මතුවෙන්නේ නැති වෙන්න අර ස්වාමීන් වහන්සේගේ යම් ගුණයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේකින් මේ දායකයට ලැබෙන උපකාරයක් තියෙනවා. ඒක පෙන්නලා දීලා මේ දායකයාගේ හිත මධ්‍යස්ථ කරන්න ඕනේ, සංසුන් කරන්න ඕනේ. එතකොට ඒකට තමයි මගේ දැක්මක් තියෙනවනේ කියලා. දැක්මක් නැති කෙනෙක් හිටියොත් එහෙම තමනුත් විසිරීලා රටේ යන තැන්වල ඉතින් එහෙම නොයන තරමට හොඳයි. ඒ කියන්නේ දැන් ඔය අපි පැරණි භික්ෂුන් වහන්සේලා වර්තමානයේත් වැඩි ඉන්නව ගෞරවනීය මහා සංඝනේත්‍ර උන්වහන්සේලා දැන් අර ඔබ වහන්සේගේ වගේ දායකයෝ අවුස්සනවා හාමුදුරුවන්ව පිණ්ඩපාතේ වඩින්න කියලා අවුස්සුන හිතක් නිවා ගන්න මේ ආපෝ උන්වහන්සේ එතකොට ඇවිස්සෙන්න ඕනේ නැහැ. හිත හදාගෙන තිබුණා නම් අවබෝධයෙන් බලන්න පුළුවන්කම තිබුණා නම් ප්‍රඥාව තිබුණා නම් උන්වහන්සේ ඇවිස්සෙන්න ඕනේ නැහැ දායකයෝ මොනවා කිව්වත් නේද සවනස? කවදාකවත් ඇවිස්සෙන්න ඕනෙත් නැහැ. ඒකට හොඳ විසඳුම් උන්වහන්සේ ගාව තිබී. උන්වහන්සේ දෙන්න ඕනේ කියන අර දායකයා හිතන ආකල්පයට සම්පූර්ණ කියන්නේ දායකයා හිතන තවත් ඇවිස්සෙන එහෙම ආකල්පයක් නම් ඊට පටහැනි ආකල්ප මේ භික්ෂුව තුලින් එන්න ඕනේ. එහෙමයි. අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති. මේ ආකල්ප වලින් අන්‍යයාට වඩා වෙනස් වූ මේ ශ්‍රේෂ්ඨ ආකල්ප එන්න ඕනේ එළියට. එහෙමයි. ඒ ආකල්ප එන්නේ සංසිඳිච්ච තැන. සංසිඳුණාට පස්සේ වරුණ හිතන්න බැරි ආකල්ප හැදෙනවා. මේක සංසිඳිලම බලන්න. විසිරිච්ච තැන තියෙන ආකල්ප තවත් විසිරවන්න, තවත් අවුස්සවන්න, තවත් අවුලවන්න. එහෙමයි. සංසිඳෙන්න මේ හිතන්න දැන් අපිට හිතෙනවා නම් අම්බෝ ඒ වගේ ආකල්ප ඉතින් උපතින් එනවා ඇතනේ අපි කොහොමද හිම ආකල්ප කොහොමද ගන්නෙ කොහොමද මොනවා කරලාද ඒ ආකල්ප ගන්නෙ කියලා හිතනවා නම් ගන්න තියෙන්නේ සංසිඳිලා. ඒතකොට අපේ හඳුනන ඇත්තම උපතින්ම සසරෙන්ම එහෙම එන ආකල්පක් තිබෙනවද? අනිවාර්යෙන්. එතකොට දැන් බලන්නකො ගිහිගෙවල් වලම ඉන්න සමහර අය අපිට පේනවා ඇතැම් අය කතා කරොත් කියන්නේ මොනවා කළත් විසිරිච්ච විසිච්ච ගාමයි. එහෙමයි. එක්වර ඥාන විදිහට සසර පුරුදු කරපු දේවල් විදිහට එනවා. එහෙමයි. එතකොට මේ එයා බලෙන්ම තමන්ගේ ආකල්ප දියුණු කරගන්න වෙනවා. සමහරුන්ට ස්වභාවිකවම මොහොත ආකල්ප හැදෙනවා. මේක අනිවාර්යෙන් සසර පුරුද්දත් එක්ක තමන්ගේ ඇසුරු කරන පුරුද්දත් එක්ක එයා වෙනස් වෙනවා. ඇසුර නිසා ආකල්ප සෑහෙන වෙනස් වෙනවා වරුන්. එහෙමයි සර්. ඉතින් එතකොට මෙතන ආකල්ප පුරුදු කරන එක සංසිඳෙනකොට මොන කවුරු ඇසුරු කරත් තමන්ගේ හිත සංසිඳව ගත්තා කියන සංසිඳීම තුලම ආකල්ප දියුණු වෙනවා. අර ඇසුරු කරන අය තුල තියෙන ආකල්ප තමන් තුලට ආදේශ කරගන්න ඕනේද නැද්ද කියන එක පවා තමන් තේරුම් ගන්නවා ස්වාධීනව. ඉතින් මේ අපි සමහර ලාවට දැන් වර්තමානයේ එතම් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී දැක්ක දෙයක් තමයි මේ හාමුදුරුවෝ කියනවරණ බලන්න ගෞතම හාමුදුරුවෝ මේ අපේ ගම දැන් මෙහෙම දෙකට වෙලා අපි රටේ විවිධ පන්සල් වලට බණ වලට ගියාම දකින්න දෙයක් තමයි මෙහෙම දැන් දායකයෝ දෙකට බෙදලා මේ සමහර අය යන්නේ අසවල් ස්ථානෙට එහි භාවනා උගන්වනවලු මේ එහෙම අපේ පන්සලෙන් දැන් ඈත් වල දැන් තවත් කට්ටිය කඩාගෙන යනවා කියලා අපිට නායක හඳුරුරු පන්සල් වල සමහරවිට කියනවා. ඒ කියන්නේ මේ පන්සල් වලට බලපෑමක් වෙලාලු විවිධ භාවනා මධ්‍යස්ථාන භාවනා අසපු මේ භාවනා කරන ස්ථාන හැදිලා මිනිස්සු දැන් ඒකට යනවා කියලා. මේ ප්‍රශ්නේ රටේ විවිධ පැතිවල ගියාම ඇහෙන දෙයක්. එහෙමයි. ඕක මෙහෙ නෙමෙයි පිටරට ගියත් ඇහෙන දෙයක්. ඉතින් අපි මේකෙදි හිතුවා එක දෙයක් මේ හාමුදුරුවරු මේක කරා නම් ඒ කියන්නේ
දැන් ගමේ ඉන්නවා කියමුකෝ සිරියාවතී කියලා කෙනෙක්. සිරියාවතී තමන්ගේ ගමේ පන්සල දාලා තවත් දුර තැනකට යනවා නම් වරුණ සිරියාවතී මේ මෙච්චර කාලයක් හිටපු ගමේ පන්සල දාලා තව කොහේ හරි දුර තැනක් හොයන් යනවා නම් භාවනා කරන්න කියලා. එතකොට මේ සිරියාවතීගේ ප්‍රශ්නයක්ද මේක? අපිට සිරියාවතී ගැට ගහන්න පුළුවන්ද? නෑ ඔයා යන්න එපා කොහෙවත්. ඔයා ඉන්න ඕනේ මේ අපි පන්සලත් එක්කම කියලා කියන්න බෑ. ඇයි? ඒ මනුස්සයාට හිත නිවා ගන්න වැඩ පිළිලක් ඒ මනුස්සයා හොයනවා. සංසිතේ. දෙක්ම නැති නිසා යන්නේ නේද? ඔව් එයා යාට මේ තව පියවරක් හරි හිත ඉස්සරහට ගෙනියන්න තනක් හොයනවා. එතකොට දැන් අපි කරන්න ඕනේ අර පන්සලේ හාමුදුරු මං කියන්නේ කරන්න ඕනේ සිරියාවතී නවත්තන එක නෙමෙයි. එතන වැඩ පිළිවෙල හදන එක. තමන් ඒ වැඩ පිළිවෙල හදාගන්න එක. දැන් ඕකෙත් මෙහෙම දේවල් වෙනවා. සමහරලාට තමන්ට ඒක කරන්න බෑනේ. අර ස්ථානින් හාමුදුරු කෙනෙක් මෙතෙන්ට ගෙනල්ලා මේ ගම් පන්සල ඇතුලේ කරවනවා. හරිද? මම දැකලා තියෙනවා අර භාවනා මධ්‍යස්ථානෙන් ඒ භාවනා සුපෙන් හාමුදුරු කෙනෙක් ඔන්න පන්සලට වඩම්මල භාවනා වැඩසටහනක් කරවනවා. දැන් ඒතර හාමුදුරු හිතනවා හරි. එහෙනම් දැන් මිනිස්සු ටික අරහේ යන්නේ නැතුව මෙතන රැඳෙයි කියලා. නමුත් මොකද්ද වෙන්නේ අවසානයේ? ඒ ඔක්කොම ටික එතෙන්ට යනවා. මිනිස්සු ටික දැන් දැනගන්නවා අනේ මේ හාමුදුරුවන්ගේ තැන තමයි නියම වැඩ පිළිවෙල තියෙන්නේ කියලා. ඒකනේ අපේ හාමුදුරුවෝ ජෙන්නුවේ කියලා. ඔව් ප්‍රොමෝෂන් එකක් කරලා තියෙන්නේ. එතන නෙමෙයි. අර පන්සලේ හාමුදුරුවන්ට පුංචි කාලේ ඉඳලා මං කියන්නේ හාමුදුරුවරු පිරිවෙනේ ඉන්න පොඩි හාමුදුරුවරුන්ට පුංචි කාලේ ඉඳලා භාවනාව ගැන අවබෝධයක් දෙන්න ඕනේ. එහෙමයි. දැන් බලන්නකෝ අසපුවකට හෝ භාවනා මධ්‍යස්ථානයකට හෝ කොහෙට හරි යන මිනිස්සේ ගිහිල්ලා ඒ භාවනාව ඉගෙන ගන්න අතර ඒ මිනිස්සයා හොයනවද? හාමුදුරුවෝ භාවනා කරනවද? හාමුදුරුවෝ කීයටද භාවනා කරන්න හොයනවද? එහෙම ගිහින් කාම කුටි ගානේ ගිහිල්ලා හොයන්නේ නැහැ වරුණ. අර මිනිස්සයාට ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ හිත නිවෙන වැඩපිළිවෙලක් දේශනා කරන එක. ඉතින් ඇයි අපිට බැරි මං කියන්නේ පන්සල් වල ස්වාමීන් වහන්සේලාටත් පුංචි කාලේ ඉඳලා ඒ පුහුණුව දෙන්න. දැන් මම මේකෙදි ගොඩාක් ඔය ප්‍රශ්නේ සෑහෙන හිතලා තියෙනවා. අපි මෙතන සිරියාවතී නවත්තන්න කලින් අපි කරන්න ඕනේ මේ වැඩපිළිවෙල හදන එක. හැබැයි ඒකත් දැන් කිව්ව ගමනින් මේ සැරෙන් දෙසරෙන් හදන්න බෑනේ වරුණ. මේ තියෙන සිස්ටම් එක එහෙම එකපාරට වෙනස් කරන්නත් බෑ දැන්. මේකෙදි මට හිතුණා දැන් අපි බවුන් පැලැස්ස හැදුවේ මේකයි. බවුන් පැලැස්සෙන් වෙන්නේ මොකද්ද? ඇත්තටම අර භාවනාව හොයන කෙනාට ඇවිල්ලා භාවනාව නේවාසිකව පුහුණු වෙලා ඒ කියන්නේ එතන තමන් කොහොමද මේ හිත සංසිඳවන්න ඕනේ? ඇයි මේක සංසිඳවන්න ඕනේ? සංසිඳවම මොකද්ද වෙන්නේ? ඒවා එන ප්‍රශ්න කොහොමද විසඳගන්නේ කියන පුහුණුවක් යම් සතියක වගේ කාලයක ලැබෙනවා. එහෙමයි. ඒ පුහුණුව එතනට විතරක් සීමා වෙන නෙමෙයි යාට ඒක දිගටම පුහුණු කරගෙන යන්න පුළුවන් විදියට. එතකොට ඒන කිසිම කෙනෙක් මේ ආයතනේ සමාජිකයෝ කරගෙන මේ ආයතනේ දායකයෝ කරගෙන මේ ආයතනේ තව වැඩ පිළිවෙලක් නැහැ. සතිය බවුන් පැලැස්සට එනවා කියලා එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. මොකද ඒ කට්ටිය පුහුණුව අරන් ගියාට පස්සේ ආයි වෙන කට්ටියක් එන්නේ. ඔව්. ආයි ඒගොල්ලෝ නොඑන්නම පුළුවන්. සමහරට එන්න ඉඩක් කියන්නේ එක විදියයි. දැන් අපේ දැන් හිතමුකෝ මෙතන වෙන පින්කම් කරනවා පෙරහැරවල් කරනවා එක එක සංවිධාන කරනවා පොය වැඩසටහන් කරනවා. හරි. එතකොට දැන් අරගොල්ලෝ මේකටත් මේ වැඩවලට සහභාගී කරව ගන්න එහෙම එකක් නැහැ. මේකේ තියෙන අර පුහුණුව විතරයි. එතකොට මොකද වෙලා තියෙන්නේ? අපි කියමු උදාහරණයකට රොෂාන් කියලා කෙනෙක් ආවා ඔන්න බවුන් පැලැස්සේ භාවනා කළා වරුණ. පුහුණු වුණා. දැන් මෙයාට ගෙදර ගිහිල්ලත් ඒ පුහුණුව කරගෙන යන්න එයා සම්පූර්ණ අත්දැකීම් වැඩපිළිවෙලකට සහභාගී වුණේ. දැන් රොෂාන් ඔන්න ඒ පුහුණුව ඉවරලා ගෙදර යනවා. දැන් රොෂාන් මෙතෙක් කාලයක් තමන්ගේ ගමේ පන්සල අපි පන්සල නිකන් නමකුත් උදාහරණ කිනුක සුගතාරාමි කියලා දැන් ඔන්න තමන්ගේ පන්සල. දැන් ওই සුගතාරාමෙත් එක්ක රොෂාන් වැඩ කරගෙන හිටියේ. දැන් අපි සුගතාරාමෙන් රොෂාන් ගලවලාද? නෑ. රොෂාන් තාමත් සුගතාරාමේ දායකයා. හරියට අර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ වෘත්තීය හදාරලා ඇවිල්ලා රටට වැඩක් කරනවා වගේ වැඩක් නෙමෙයි. කරා වගේ. ඒ කියන්නේ දැන් පන්සලෙන් ලැබිච්ච නැති දේ වෙන තැනකින් ගන්න ගිහිල්ලා එතන සමාජිකයෙක් දායකයෙක් වෙන එක වෙනුවට මම මේ හදලා තියෙන්නේ ඒ හොයන දේ දීලා තව දුරටත් පන්සලත් එක්කම ඉන්න. අපේ හඳුනන මට හිතෙන්නේ ඔය කාරණාව ගැන සාකච්ඡා කරනකොට දැන් ඇතැම් වෙලාවට අපි දැකලා තියෙන ඇත්තම කතාව කිව්වොත් එහෙම තව තැනක පන්සලක් හැදෙනවටවත් එහෙම නැත්නම් බෞද්ධ සිද්ධාස්ථානයක හැදෙනවට නැත්නම් ඊට පරිබාහිර වූ
කොහෙත්ම සම්බන්ධයක් නැති දැන් බවුන් පැලැස්ස වගේ රිට්‍රීට් නැත්නම් නේවාසික පුහුණුව ලබන සෙන්ටර් එකක් නැත්නම් මධ්‍යස්ථානයක් විදිහට හැදෙන දෙයක්වත් දරා ගන්නට බැරි අවස්ථාවන් පිළිබඳව ගමේ පන්සලේ පොඩි ප්‍රශ්න ඇති වෙන අවස්ථා තිබෙනවා අපේ හැමදෙරෝනේ. දැන් මට දැන් එතකොට හිතෙන්නේ දැන් ඔබ වහන්සේ කියන විදිහට ඇත්ත අපි ගිහිල්ලා එතනින් බවුල් පැලැස්සට ඇවිල්ලා යම් දෙයක් හදාarලා ධර්මය අවබෝධ කරගන්නට උත්සාහයක් දරලා ඒක පුහුණුවක් විදිහට ලබාගෙන යනවා. දැන් එතකොට ගිහිල්ලා ගමේ පන්සලේ මේ ක්‍රියාත්මක කරන්න හදනවා. එතෙන් ශ්‍රාවකයෝ ඉන්නවනේ මම අතෙන්ට ගිහිල්ලා එතන තමයි එතනින් මම මාර අත්දැකීමක් ලැබුවේ ඒ කියලා ඒක සමහර විට හඳුනා ගත්තත් වෙන්න පුළුවන් නොගත්ත වෙන්න පුළුවන් ගමේ පන්සලේ ඒ උපාසකයා හෝ උපාසිකාව වෙනම චරිතයක් රංගපාන හදන අවස්ථා තිබෙනවා. අන්න එහෙම වෙන්න පුළුවන් කියලා සැකයක් ඇති වෙනවද දන්නේ ස්වාමීන් වහන්සේ. ඒ තැනට ඒ කෙනාපත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න වරන අර පුහුණුව දෙන විදිහ. එහෙමයි. දැන් අපි අපේ පුහුණුව දෙන විදිය තුල ඔබ අහලා ඇති අපි සිත්නෙත් අසපුවේ පවා කියනවා තමන්ගේ ගෙදර ධර්මය අහන්න නැති මිනිසයාවත් පහත් කරන්න එපා. නේ අපි කියනවා ගෙදර නෝන ධර්මයට ආවා කියලා ඊට පස්සේ මහත්යට ඔන්න ප්‍රශ්න දාන මහත්යාගේ යුතුයකම් ටික කරන්නේ දරුවන්ගේ යුතුයකම් කරන්නේ මේ වෙනස් වෙනවා. මෙයා නිකන් ගෙදර වෙනම උපාසක නිකන් මහණුණා වගේ හැසිරෙන්න ගන්නවා ගෙදර ගේ ඇතුලේ. එයා ගෙදර පන්සලක් කරගන්න යනවා නේ. අන්තිමට අර ගෙදරින් අනිත් සමාජිකයොත් එක්ක ගැටෙනවා. ඉතින් එතෙන්ට එයාපත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපි දෙන පුහුණුවත් එක්ක. අපි අපේ පුහුණුවේ අවසාන දවස් ටික ඇතුලේ වරුණ මේ සමාජි දුස්සීල කෙනෙක් ඇසුරු කරනකොට හිත විසිරිච්ච අය ඇසුරු කරනකොට තමන් වඩන ගුණ ධර්ම වඩන්නේ නැති අය ඇසුරු කරනකොට ඒ අය කෙරෙහි කොහොමද කරුණාව දයාව පුරුදු කරන්න ඕනේ කියන එක පවා ඒ පුහුණුව ඇතුලේ දෙනවා. ඒතර මේක නිකන් භාවනාව විතරක් නෙමෙයි. බවුන් පැලැස්ස කරන්නේ භාවනාව විතරක් නෙමෙයි. මේක ඇතුලේ විවිධ පුහුණු කිරීම කරනවා. දැන් අර ඔබට මම කිව්වා ඇට කටු අරගෙන ඒ ඇට කටුත් එක්ක ඒ කියන්නේ කෘතිම ඇටකටු හැබැයි බැලුවම සිරුරේ ස්වභාවය තියෙනම ඇටකටු අරගෙන දෙන පුහුණුවක් තියෙනවා. ඒක අට්ටික සංඥාවට හැදෙන. ඒතර මේ Tamanට අවශ්‍ය තැනට රාගය යටපත් කරන්නට කෙරෙන මානසික පුහුණුවක් කරනවා අර ඇටසැකිලිත් එක්ක. ඒ වගේ විවිධ ක්‍රියාකාරකමුත් මේක ඇතුළේ කරනවා වරුණ. මේ නිකම් මේ භාවන සතියම වෙලා භාවනා කරවලා යවනවා නෙමෙයි. මේක බැඳගෙන ස්පියාගෙන අත්ලොඩ විතරක්ම නෙමෙයි පැහැදිලි මානසික ක්‍රියාකාරකම් වැඩක් මෙතන කරනවා. එතකොට දැන් අපි ඔය වැඩපිළිවෙල මම මේ හොඳ දෙයක් පහුගිය දවසක ආරංචි වුණා. ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ඔය බවුන් පැලැස්සක් ඉදි කරන්න සූදානම් වෙච්ච ගමක හාමුදුරු කෙනෙක් ඒ ඉඩම දෙන දායකයන්ට කියලා තියෙනවා මෙහෙමයි. දැන් ගෝතම හාමුදුරු ඉන්නකම් ওই ටික කරයි. ওই විදියට. අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. පසු කාලීනව ඊළඟ සංඝ පරපුරවල ඊළඟ එන ගෝලයෝ ඒගොල්ලන්ට ඕන එක කරන් යනවා අර වැඩපිළිවෙල කඩලා දාලා. ඒක ඇත්තකුත් තියෙනවා අපේ හාමුදුරනේ. අන්න ඒක තමයි. එතකොට වරුණ දැන් බවුන් පැලැස්ස මම කියවනේ පැහැදිලි වැඩපිළිවෙලකට පටන් ගත්තේ කියලා. එතකොට මම මොකද කරන්නේ මේ බවුන් පැලැස්සේ පැහැදිලි මේ ලියාපදිංචි වෙන ව්‍යවස්ථාවක් හැදෙනවා. ඒ හදලා තියෙන වැඩපිළිවෙල කොහොමද පවත්වාගෙන යන්න ඕනේ කියන එක. දානෙ පිළිබඳ කටයුතු කරන්න ඕනේ කොහොමද? වන්දනාව සම්බන්ධ කටයුතු කරන්න ඕනේ කොහොමද? භාවනාව සම්බන්ධ කටයුතු කරන්න කොහොමද? ගොඩනැගිලි හැදෙනකොට කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ? අපි හැදෙන ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ව්‍යවස්ථාව මේ දවස්වල අපි සකස් කරගෙන යනවා වරුණ. මොකද ඇත්තටම ගම්පහ බවුන් පැලැස්ස ඕපන් කළා පටන් ගත්තත් හරි මේ ඇඳිරි නීතිත් එක්ක මේ කොරෝනා සමය පටන් ගත්තා. ඇත්තටම ව්‍යවස්ථාව හරියට හදන්න ඕනේ යන අතරේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරු කරගෙන. එතකොට තමයි එන බාධාවල් වලට මොකද කරන්න ඕනේ හැමදේම අත්දැකීම් එන්නේ. බුදුරජාණන්සේ විනය පනවන්නෙත් වරුණ හිතලා නෙමෙයි ඒ හේතු හැදෙනකොට. ඒතර මම මේ ව්‍යවස්ථාවත් හදනවා කියලා හිතාගත්තේ එහෙමයි. නමුත් දැන් අපිට ඒකට අත්දැකීම් ලබන්න තියෙන පුහුණු කිරීම වල අවස්ථා අඩු වුණානේ මේ කාලය ඇතුලේ. නමුත් දැන් මම ලැබුණු අත්දැකීම් ටික මේ දවස්වල අපි ලියන් යනවා. එතකොට මේ ව්‍යවස්ථාව පවත්වගෙන යන්නේ කවුද? මම ඉන්නකම් මම ඒක පවත්වයි. මං අපවත් වුණාට පස්සේ කොහොමද ඒක පවත්වන්නේ? ඒකෙදි වරුණ අපගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා එක්ක අපි හදනවා මේ බාරකාර මණ්ඩලයක්.
ඒ බාරකාර මණ්ඩලය යටතේ මේ බවුන් පැලැස්ස කියන එක පූජා ඔප්පුවක් නෙමෙයි අවසානයේ ඔප්පුව විදියට තියෙන්නේ. බවුන් පැලැස්සේ ඔප්පුව ඇවිල්ලා බාර ඔප්පුවක්. ඒ කියන්නේ අර බාරකාර මණ්ඩලයට යටත් වෙච්ච ඔප්පුවක් තියෙනවා. ඒ ඔප්පුවෙන් මේ බාරකාර මණ්ඩලය මොකද කරන්න ඕනේ? මම හදලා දුන්න වැඩපිළිවෙල පවත්වාගෙන යාම බලන්න විතරයි අර මණ්ඩලේ ඉන්නේ. නැතුව ඒ මණ්ඩලයටවත් මොනම විදියකින්වත් අර දුන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ දුන්න වැඩපිළිවෙල ඒගොල්ලන්ට ඕන විදියට වෙනස් කරලා හදන්න බෑ. ඒක පවත්වාගෙන යන්න විතරක් අවසරය දෙනවා. ඉතින් ඒකින්ද මම මෙතන වගකීමෙන් කියනවා බවුන් පැලැස්ස කවදා හරි දවසක හාමුදුරුවෝ අපිට කිව්වත් අනේ ඔබ වහන්සලා මේක පොඩ්ඩක් මේවටත් එන්න මෙහෙම කරන්න කියලා පෙරහැරවල් කරන්න. දැන් අපි බවුන් පැලැස්ස පූජාවන් පවත්වන තැනක් නෙමෙයි නෑ. බවුන් පැලැස්සේ අපි පටන් ගන්නකොට සීලයික වැඩසටහනක් කළා මතක ඇති වරුණ. නෙත් රේඩියෝ එක්කමයි කළේ. සමග කරලා අපි එදා කිව්වා මේ පළවෙනි සහ අන්තිම සීල වහන වැඩසටහන කියලා. ඇයි ඒකත් කරේ? නෙත් එක්කත් එක්ක ඉන්න ශ්‍රාවකයෝ තමයි මේක හැදුවේ. ඒ නිසා ඒ ශ්‍රාවකයන්ට ඒ භූමියේ සීලෙහි පිහිටන්න අපි දවසක් දුන්නා. ඒ වගේම නෙත් ආයතනෙත් එක්ක කෙරිච්ච නිසා අපි භාග්‍යතුන් වහන්සේ වඩම්මලා රහතන් වහන්සේලා වඩම්මලා අර භාවනාවට වාඩි වෙන හදපු ලෙන් කුටි පරිහරණයක් ඒ රහතන් වහන්සේලා විසින් සිදු කරත්වා කියලා ඔබට මතක ඇති අපි ධාතු වන්දනාවක් කළා. ඉතින් ඒ ඔක්කොම කලේ ඒ භූමිය පූජනීය කරන්න ආරම්භය කරන දෙයක් මිසක් නැතුව මේ දිගටම ආමිෂ පූජාවන් කරගෙන යන තැනක් විදිහට නෙමෙයි. ඉතින් ඇත්තටම ඔබට අදටත් සාක්ෂි මේ බවුන් පැලැස්සේ බෝධින් වහන්සේ නම නැහැ. බවුන් පැලැස්සේ චෛත්‍ය රාජයන් වහන්සේ නම නැහැ. ඉදිරියටම හදන්නෙත් නැහැ වරුණ. චෛත්‍යයක් හදන්නේ බෝධියක් හදන්නේ. එතකොට කෙනෙකුට වෙන මොකද්ද ඔය කියලා. හරිද? නෑ. බෝධින් වහන්සේ නමක් හදන්නෙත් එයයි. බෝධින් වහන්සේලාත් එක්ක ගෞතම හඳුරු විරුද්ධද නෑ. ඔබට මතක ඇති වරුණ අපි ඕන තරම් බෝධින් වහන්සේ නමකට ගෞරවයෙන් කොහොමද පූජාවක් කරන්න ඕනේ කියලා අපි කතා කරනවා. චෛත්‍ය රාජානන් වහන්සේලා ළඟ අපි මහා සෑ වන්දනා සිදු කරනෝනේ. චෛත්‍ය රාජානන් වහන්සේලාත් එක්ක විරුද්ධත්වයක් මට තියනවද නැද්ද කියන එක ඔබලා දන්නවා. එහෙමයි සර්. අපේ නෙත් ශ්‍රාවකයෝ හොඳටම දන්නවා. අපි ගෞරවයෙන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක. හැබැයි බවුන් පැලැස්සේ අපි බෝධින් වහන්සේ නමක් රෝපණය නොකරන්නේ ඇයි? වරුණ බෝධින් වහන්සේ නමක් රෝපණය කරපු ගමන් ලංකාවේ බෝධි සංස්කෘතියක් හදාගෙන තියෙනවා මිනිස්සු. අපලයක් ආපු ගමන් මොනවා හරි ලෙඩක් දුකක් ආපු ගමන් එවෙල බෝධි පූජා කරනවා පැන්කල නාවනාව කොඩි ගැට ගහගෙන පඳුරු ගැට ගහගෙන 7යි දවස් 21යි පඳුරු ගැට. දැන් ඔය ඉන මිනිස්සෙක් නවත්තන්නත් බෑ. බෝඩ් ගහන්නද මෙතන මේ පැන්කල නාවන්න බෑ කියලා ගහන්න බෑ. පැන්කලේ නාවන්න වෙනවමයි. ඊට පස්සේ කොඩි ගැට ගහන්න බෑ නම්මනම් බෑ කියලා ගහුවොත් ඊට පස්සේ බැන බැන යනවා. දැන් මේ මට මේ වහන්සේ කියන කතාව ඔච්චර ගැඹුරට යන්නේ නැතුව දැනුණද නැත් තමයි. ඔබ වහන්සේ මට කිව්වා දිනක් වරුණ දැන් මේ බවුන් පැලැස්ස හැදුවා. දැන් සතියෙන් සතියන්තේ මිනිස්සු වෙනවා බවුන් පැලැස්ස බලල යන්න. අන්න මට ඉතින් එතකොට ඔබ වහන්සේ කිව්වේ බවුන් පැලැස්ස බලල යන පන්සලක් නෙමෙයිනේ. මෙතන මේ වෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. එතකොට බලන්න ඇවිල්ල යන්න ගමේ අයට එකතු වෙලා ඉන්නේ එහෙම තැනක් නෙමෙයි මේ කියලා. දැන් එතනම ඔබට තේරෙන්න ඕනේ වරුණ මේ තැනක් හදන්නේ මිනිසුන්ගේ ගෙන්න ගන්න. මේ මිනිස්සු යන්නේන එක ඇතුළේ පඳුරක් හරි මේ පිං පෙට්ටියකට වැටෙනවා කියලා හාමුදුරුවෝ ආයතනේ පවත්ත ගන්න එක උදව්වක් නේ කියලා හිතනවානේ. ඔව් එහෙම තැනක් නෙමෙයි මේ. අපි පැහැදිලිව කව බවුන් පැලැස්සට එහෙම යන්න එපා. ඒකට මේ එතනින්ම මේක සාම්ප්‍රදායික මධ්‍යස්ථානයක අපි බලාපොරොත්තු වෙන වැඩක් එතන කරන්නේ. ඉතින් අර මං කිව්වේ බෝධි පූජාවල අර එහෙම බෝඩ් ගහලා තරහ වෙන්නත් බෑ. ඒ යන සංස්කෘතිය ඒක කරනවනේ මිනිස්සු. බැරි වෙලා හරි වරුණ ඔය ආපු කෙනෙකුගේ තීච්ච ප්‍රශ්නයක් විසඳුනොත් එහෙම බෝධි පූජාව තියලා ගිහිලා මේ මොනසේ වෙන්න ලෙඩේ හොඳ වුණා. දැන් ඉතින් මෙයා දන්න අයට කියනවා අන්න අතෙන්ට ගිහිල්ලා බෝධි පූජාවක් වෙන්න එතන හරි මේ හොඳට හාස්කම් තියනවා කියනවා ඈ. ඊට පස්සේ ඔන්න හාස්ක දැන් අද නැතත් ඊළඟ પરම්පරාවක් යනකොට හරි උතන හාස්කම් තියනවා කියලා කියොත් එහෙම එතනින් එහාට අර බවුන් පැලැස්ස වැඩ පිළිවෙල නැහැ. ඒ නිසා තමයි මම ව්‍යවස්ථාවක් බාරකාර මණ්ඩලයක් යටතේ බාර ඔප්පුවක් මගින් පවත්වාගෙන යන වැඩ පිළිවෙලක් හදන්නේ. ඒතකොට ඒවා වෙනස් කරන්න නඩු මාර්ගෙන් ගිහිල්ලා මිසක් වෙනස් කරන්න ඕනොත් කහට හරි නඩු මාර්ගෙන් ගිහිල්ලා මිසක් බාර ඔප්පුවක තියෙන ඒ වගන්ති ඒ කොන්දේසි ඒ රෙගුලාසි වෙනස් කරන්න බෑ වරුණ මේ. දැන් පාර්ලිමේන්තුවේ බලන්නකො ව්‍යවස්ථාව වෙනස් කරගන්න දඟලන දැඟලිල්ල. එහෙම ලේසි නෑ. ඒක තමයි ඒ නීතියට අනුව ඒ විදිහට මම කටයුතු කරන්නේ. ඉතින් ඇත්තටම හාමුදුරුවෝ හරියට දැනගත්තොත් එහෙනම් බවුන් පැලැස්සේ වැඩපිළිවෙල විහාරස්ථාන වලට මේ උපකාරයක් වෙන විදිහට. ඒ කියන්නේ මම මේ කියන එක සාක්ෂි වෙන්න දැනටමත්
අපේ ගම්පහ බවුන් පැලැස්ස අවට ගමේ ඒ නායක හාමුදුරුවරු දන්නවා අපි විහාරස්ථානික වැඩපිළිවෙලකට කිසි දෙයක් කරන්නේ නැහැ ගම්පහ බවුන් පැලැස්සේ. ඒ වගේමයි වරුණ වේද වින්න කරන්නේ. ඒ වගේම ඉඩම පූජා කරපු අම්මලා පවා ගම්පහ බවුන් පැලැස්සේ ඉඩම පූජා කරපු අම්මලා පවා අදටත් මේ බවුන් පැලැස්ස අවට විහාරස්ථාන වලට දායකත්ව දරුවත ඒ දායකත්ව තියාගෙන ඒ විදිහට මේ ඒ පන්සල් වල දායකයෝ කවුරුත්ම දැන් ඉදම පූජා කළා කියලා සතියෙන් සතිය ඒගොල්ලෝ ඉන්නේ කවුරුත් වෙනසලානේ කොටින්ම කියනනම් බවුන් පැලැස්සේ අපි හදපු යෝන් සංවිධානයක් තියෙනවා ඒ ළමයි පවා ඒ තමන්ගේ ගමේ පන්සල් වල දායකයෝ ඒ විදිහටම එහෙම යනවා එතකොට මෙතන මුකුත් වෙලා නැහැ මෙතන කාටවත් අපි සාක්ෂියම පෙන්නලා තියෙනවා ඉතින් ඇත්තටම net තමයි මේකට හයියට හිටියේ කවදා හරි දවසක මේ උතුම් වැඩපිළිවෙල මේ රට ඇතුලේ මිනිස්සු දැනගන්න දවසක් එන්නේ. තාම ගොඩක් අය දන්නේ නැති වුණාට අනාගතේ කවදා හරි දැනගන්න දවසක් එනවා. අන්න එදාට තේරෙයි net FM නාලිකාවත් මේ උතුම් වැඩපිළිවෙල මේ රටේ ස්ථාපිත කරන්න සම්පූර්ණ හයිය දුන්නේ මේ ආයතනය හරහා කියලා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා මුළු net ආයතනයටම සහ net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට. ඉතින් මේ net ශ්‍රාවක ශ්‍රාවිකාව තමයි අපේ ශක්තිය. ඇතැම් වෙලාවට මේ ශක්තිය එක්ක ගොඩනැගුණු බවුන් පැලැස්ස තුළ යම් පුහුණුවක් ලබා ඇතැම් බොහෝ දෙනෙකුට මම හිතන්නේ වැඩි වශයෙන්ම බොහෝ දෙනෙකුට Tamanගේ ගමේ විහාරස්ථානයටත් හොඳ සහායක් ලබා දෙන්නට අර ගමේ විහාරයට නොගිය පන්සලට නොගිය අය පවා යන්න පුරුදු වෙන අවස්ථාවක් බවට පත් වේවි. ඒ ගෞරවය ඇති වේවි. ඒ නිසා ස්වාමීන් වහන්සේලාත් මේ කෙරෙහි අනුකම්පාවෙන් බොහොම ගෞරවයෙන් බලන්න. එය සමාජීය පැවැත්මට පමණක් නෙවෙයි ශාසනීය චිර පැවැත්මටත් එක පැත්තකින් හේතුවක් වන අප්‍රමාදීභාවය හිතේ ගොඩනගන්නට හේතුවක් වෙන තත්වයක් වේවි. ඒ නිසා විශේෂයෙන්ම අනාගත තරුණ පිරිස විවිධ රැඩිවලට හසු වෙනවාය කියා ගමේ පන්සල් පත්ත පළාතක එන්නේ නැහැ කියලා චෝදනා කරන බොහෝ දෙනෙකුට හොඳ පිළියමක් මෙය. මට මතකයි අර දැන් මේ දවස්වල අසනීප තත්ත්වයෙන් පසු වෙලා සුවය ලබා ඉන්න අපිට බොහොම සතුටින් සිහිපත් කරන්න පුළුවන් බණ්ඩාරවේ ළමිතානන්ද අපේ හාමුදුරුවන් වහන්සේ net රේඩියෝවේ ධර්ම දක්ෂිනාවේ ආරම්භක දේශකයන්න් වහන්සේ යෝන් සිතර දහම් සිසල තුලින් තරුණ පිරිස් ඇති කළා ලොකු පිරිසක් ගොඩ නැගුවා. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා පොඩි අකමැත්තක් ඇති වුණා. වෙනම පිරිසක් ගොඩ නගන ගන්නේ ඒ වගේ වෙනස් වෙන ස්වභාවයක් දකිනකොට කලබල වෙනවට වඩා ඒ අවබෝධයෙන් බලාගෙන හිටියට පසු ඒ තුලින් ගොඩ නැගෙන සමාජයෙන් කොතරම් සමාජීය යහපතක් සිදු වෙනවද කියන කාරණයක් වටහා ගන්නට හේතුවක් වේවි. ඒ නිසා බවුන් පැලැස්ස ඉදිරියේදී තවදුරටත් ඔබේ ජීවිතේ යහමඟ ගන්නට පුහුණු ආයතනයක් බවට පත් වේවි සම්දිස්ථානයක් බවට පත් වේවි. ඒ සඳහා අපේ හාමුදුරන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවබෝධයෙන් යුතු ගමනක ඒ උතුම් වූ කුසලයන් පාරමී ධර්මයක්ම නිවනින් සැනහීමට මේ ගෞතම සම්බුද්ධ ශාසනයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සිත්නෙත් අසුපුවෙන් අපි සමුගන්නවා. හැම දිනාටම තෙරුවන්